අයිබෝවන් සුපුරුදු පරිදි ජනහඬ කාලීන සංවාදයේ සමග අද අප කතා කරන්නේ රටේ අවධානයට ගත් කාරණාවක් සම්බන්ධව විශේෂයෙන්ම රටේ පවතින තත්ත්වයත් එක්ක වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 13 වෙනිදා සිය ධෝරයට සමුදීමට අදහස් කර සිටිනවා. එසේ වුවහොත් රටේ සිදුවන තත්ත්වයන් කවරේද කියන කාරණාව පිළිබඳවයි අද විශේෂයෙන්ම මේ ජනහඬ කාලීන සංවාදයේ තුල අප සාකච්ඡා කරන්නේ. අපේ තේමාව ජනාධිපති ඉල්ලා අස්වීම පසු රට පිළිබඳව. මා ආරාධනා කළ මේ සාකච්ඡාවට ජාතික ජනබලවේගයේ විධායක සභික ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික නීතිඥ සුනිල් වටගල මැතිතුමාට ආයුබෝවන් ගෞරව මැතිතුමනි. ඒ වගේම මේ වැදගත් තේමාව ඔස්සේ කරන සාකච්ඡාවට මා ගෞරවයෙන් ආරාධනා කළ අනිද්දා ජාතික පුවත්පතේ කතෘ නීතිඥ ජේ.ඩබ්ලිව් ජනරන්ජන මැතිතුමාට ආයුබෝවන් ගෞරව මැතිතුමනි. මා කැමති මේ මා පෙර සඳහන් කළ ආකාරයට දැන් දින කිහිපයකින් රටේ විධායක ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමෙන් එම ධෝරය හිස් වෙනවා. ඊට පස්සේ රට පත් වෙන තත්ත්වය කුමක්ද? කවුරු මේ ධෝර බාරගනීද? කෙසේ විය යුතුද කියන කාරණා පිළිබඳව ව්‍යවස්ථාවේ ප්‍රකාරව ඒ කරුණ ඉදිරිපත් කිරීම මනමයි කියලා මා විශ්වාස කරන නිසා මා ගෞරවයෙන් අපේ ජාතික ජන බලවේගයේ විධායක කමිටු සමාජික සහ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික නීතිඥ සුනිල් වටගල මැතිතුමාට මා ආරාධනය කරන මේ සාකච්ඡාවේ මූලික අදහස් දක්වමින් ඒ කරුණු පහදා දෙන හැටියට. ඊටමත් මිස්ත්‍රියන් දෙනවට රන් මේ සාකච්ඡාවට ආරාධනා කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන් ඔබ පාවිච්චි කරපු වචනය ඉල්ලා අස්වීමට නියමිතයි කියලානේ. අත් වශයෙන්ම එතුමට ඉල්ලා අස්වෙන්න තිබුණා. ඊටාම ගෞරවාන්විත ලෙස තමන් ඕඩ තරම් ලෝකේ ජනනායකයෝ උන්ට ප්‍රශ්න ඇති වුණාම එහෙම ඉල්ලා අස්වෙලා තිනවා. එහෙම බැරි වුන් ටික ගහලා පන්නලා තිනවා. එතකොට එතුමගේ මේ ඉල්ලා අස්වීම නෙවෙයි දෙවෙනි කැටගරියට වැඩෙන වැඩක් එතුමා සිද්ධ කරගත්තා. ඉතින් ඒක සිද්ධ වුණේ අත් වශයෙන්ම මේ රටේ ගෑස් පෝලිමේ, කිරිපෙටි පෝලිමේ, තෙල් පෝලිමේ පීඩාවට පත්වෙච්ච මිනිස්සු පොදු ජනයා ගිහිල්ලා අන්තිමට එතුමගේ නිල නිවාස වලට ගිහිල්ලා කාර්යාල වලට ගිහිල්ලා එළවන තත්ත්වයට ආවා. ඉතින් ඒක රටේ පොදු ජනයා ගත්තු තීරණයක්. පොදු ජනයාට පීඩනේ ඉවසා ගන්න බැරුව වෙච්ච වැඩක්. ඉතින් ඒ වෙච්ච වැඩය සනිටුහන් උනේ විශේෂයෙන්ම දේශපාලන පක්ෂ විදිහට ජාතික ජන බලවේගයත් අනිකුත් දේශපාලන පක්ෂත් ඒ වගේම විශේෂයෙන් අරගල භූමියේ ගෝල්පේ සරගල භූමියේ ගෝඨගෝ ගමේට ගොනු වෙච්ච ජනතාව ගත්තු තීරණයක් මත ඒ දේ සිද්ධ වුණා. ඉතින් මම මුලින්ම ස්තුතිවන්ත වෙන්න කැමතියි මේ වෙලාවේ අත් වශයෙන් මේ අරගල භූමියේ අරගල කරපු අපත් සමග අරගල කරපු ඒ අරගල භූමියේ ක්‍රියාදරයන්ට සංවිධායකයන්ට ඒකට ඒ සත්කාරයට දායක වූ සැමට ස්තුති කරන්නත් මම මේ අවස්ථාව යොදා ගන්නවා. ඒ තරම් මට පොඩි අතුරු ප්‍රශ්නයක් ඒක පැහැදිලි කරගත්තොත් හොඳයි. දැන් අපි අරගල භූමිය දකින්නේ නිර්පාක්ෂික අරගල භූමියක් හැටියට. දැන් ඔබතුමාගේ මූලික අදහස් ඉදිරිපත් කිරීම මට දැනුණ දේ තමයි ඔබතුමාලගෙත් දායකත්වයේ ඇතිව මේ කරන අරගලය කියන අදහස. ඒතකොට ඔබතුමා ජාතික ජන බලවේගයේ හැටියට නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ හැටියට ඒ අරගල භූමියට තියෙන සම්බන්ධය මොකක්ද කියලා අපි විග්‍රහ කරගත්තොත් වැදගත් කියලා මම. ඊටාත්ම ඍජු සම්බන්ධයක් තියෙනවා. ඒ අරගල භූමියේ අපේ සමාජවාදී තරුණ සංගමේ නායකයා යරංග ගුණසේකර සහෝදරයා ඇතුළු පිරිස එතන මුල් දවසේ පටන්ම අදටත් වුන් ඉන්නවා. එතකොට අපේ පක්ෂයට සම්බන්ධ එකක් සමාජවාදී තරුණ සංගමය. එතකොට සමාජවාදී තරුණ සංගමය හරහා ඊට අපිට සම්බන්ධතා ජාලය තියෙන්නේ. එතකොට විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආගමනයෙන් පස්සේ පොඩ්ඩක් ගෝඨගෝගමේ පිරිස් බලය අත්
වශයෙන්ම වැටීමක් සිද්ධ වුණා. එතන හිටපු අගලකරුවන්ගේ සංවිධායකයන්ගේ සමාජිකයන්ගේ යම් අඩුවක් දැනුණා. නමුත් ඒ අඩුවක් විදිහට පෙනෙන්නේ නැතුව සමාජවාදී තරුණ සංගමයටත් අනිකුත් සංවිධාන වලටත් පුළුවන් වුණා ඔය 9 වෙනිදා වෙද්දී අර කලින් තීච්ච පරණ තත්වයටම පිරිස් බලයෙන් අරගෙන එන්න. ඒක අපි නිකන් නෙවෙයි සංවිධානාත්මකව මැදිහත් වෙච්ච තත්වයක් ඇතුලේ ඒක උනේ. ටෙරන්වා දැක්කා අපි දෙවන අධියර ලෙස ඔය රනිල් ආගමනයෙන් පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ආවට පස්සේ වෙච්ච ක්‍රියාදාරය ඇතුලේ අපි ජාතික ජන බලවේගයේ හැටියට ගමට ගියා. ඔයා දැකලා ඇති මේ තියෙන ඉන්ධන ප්‍රශ්න මැද්දේ අපිට හම්බෙන්න ළඟම නගරයට ඇවිල්ලා අපි උද්ඝෝෂණය කරා. අනුරේසානායක සහෝදරයා ජාතික ජන බලවේගයේ ජාතික සමුළු තියන්න බැරි වෙච්ච දිස්ත්‍රික් සමුළු ටික අපි දිස්ත්‍රික් මට්ටමින් අරගෙන ගියා. ඒවා ඊටාම සාර්ථක වුණා. අන්නේ ඒ සාර්ථකත්වයක් ජනතාව අපි ලොකු පීඩාවක හිටියේ. ඒ සාර්ථකත්වයත් එක්ක තමයි මෙන්න මේ යලි පහුගිය 9 වෙනිදාට මේ උච්චතම අවස්ථාවට ආවේ. අපි ඉන්ඩිකේට් කරා අනුරේසානායක සහෝදරයෙක්ව දිනේ කියන්නම් කියලා. ඒ දන්න උදවිය දිනේ දන්නවා. එතකොට ඒ දිනේ දැනගෙන තමයි අත් වශයෙන්ම ඔය කියන ජයග්‍රහණය අපට ලබා ගන්න පුළුවන් වුණේ. ඒකේ ජූලි 9 දිනය ජාතික ජන බලවේගය තමයි යෝජනා කළේ. අපි නෑ ජූලි 9 දිනේ අරගලකරුවන්ගේ පැත්තෙන් යෝජනා වෙලා තිබුණා. අපිට ඕනේ අපිත් ඒට ජවයක් වෙන්න අපේ සංවිධාන වලට ක්‍රියාදරයන්ට අපි දන්නලා තිබුණා. ඔබ කිව්වාර මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා අග්‍රාමාත්‍ය ධුරයට පත් වුණාට පස්සේ අරගල භූමියේ ශක්තිය නැත්නම් මේ පිරිස් බලය අඩු වුණා කියලා. එහෙම වෙන්න හේතුව මිනිස්සු බලාපොරොත්තුවක් ලැබුවා අග්‍රාමාත්‍යවරයා මේ දැඩි පීඩාවටපත් වෙච්ච තෙල් පොලිම බේරයි කියලා. අනිත් ඒවා නෙවෙයි. තෙල් පොලිම, ගෑස් පොලිම බේරයි කියලා. නමුත් ඒ ආපු දවසේ ඉඳලා මේ තෙල් පොලිමේ තත්ත්වය උග්‍ර වුණා. මිල ඉහළ ගියා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ ගියා. ඉතින් එතුමත් අසමත්ය කියන කාරණාව හොඳටම දැක්කා. ඉතින් ඒක නිසා යලි මිනිස්සු බලාපොරොත්තු අත්හැරියා. අත්හැරලා සටන් පාටේ මාරු වෙනා ගෝටා ගෝ හෝම් කියන එක වෙනුවට ගෝටා රනිල් ගෙදර යනු කියලා. ගෝටා රනිල් ගෝ හෝම් කියන තැනට ආවා. අතට මම දැන් අපි අර ව්‍යවස්ථාමය කාරණා මතු කළාට දැන් අපි දේශපාලන කාරණා වලට දැන්වන අපේ කාලය තිබෙන නිසා අපි ඒක අපිවත් මග හරින්න නැතුවම යමු කියලා මම කල්පනා කරන්නේ. අපි ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රතිපාදන ගැන කතා කරනවා. ඒක මග හරින්නේ නැහැ. දැන් මට මතකයි ජාතික ජන බලවේගයේ නායකයෙක් සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නියෝජිතින් අතර සාකච්ඡාවක් වුණා. ඒ සාකච්ඡාවේට පාදකුනේ මොනවද? ප්‍රධාන වශයෙන් අරගල භූමියේ කතාවට තමයි ප්‍රධාන වශයෙන් පාදක වුණේ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳව. ඉතින් ප්‍රධාන වශයෙන් අත් වශයෙන්ම මේ පොදු සටන කරගෙන යන එක පිළිබඳව තමයි සාකච්ඡා වුණේ. ඔවුන් සහ අපින් අතර ප්‍රතිපත්තිමය යම් විරසකයන් තියෙනවා. නමුත් මේ කාරණයට අදාළව අපි සාකච්ඡාවක් කරා. මම අහුවොත් අරගල භූමියේ සංගීතයේ දෙස බලනකොට සහ ඒ දායකත්වයේ දෙස බලනකොට වැඩි ඉඩක් තිබෙන්නේ ජාතික ජන බලවේගයටද පෙරටුගාමී සමාජවාදී පක්ෂයටද? මට මගේ පැත්තෙන් කියන්න තියෙන්නේ එහෙම ඔය ප්‍රශ්නෙට දැන් අපිට කාටවත් පේනවනේ පෙරටුගාමී පක්ෂයක් ඉන්නවා අපිත් ඉන්නවා. නමුත් ඒකේ සංවිධානාත්මක කාර්යයන් සහ පිරිස් බලය සම්බන්ධ කාරණාවට ගත්තාම අපි කාටත් විවෘතව පිළිගත යුතු තත්ත්වයක් තියෙනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය උන්ගේ සංවිධාන ජාලය ඉතාමත්ම සීමිතව ක්‍රියාත්මක කරන එකක්. යම් කිසි තැනකදී සිද්ධියක් ආවට පස්සේ උන් සියල්ල මැදිහත් වෙනවා. ජාතික ජන බලවේගය කියන්නේ ඒක නෙවෙයි. අපි සමාජවාදී තරුණ සංගමයේතෙන්ට බැස්සුවා. අපි දිස්ත්‍රික්කවල අනිත් වැඩ කරා. එතකොට අපිට තියෙන්නේ එක කාර්යයක් පමණක් නෙවෙයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයම ඇවිල්ලා එතන සංවිධානය කටයුත්ත අතරේ අපි අනිකුත් සංවිධාන කටයුතු ගමට බැහැලා කරා. අපි සියලු ජූලි 9 අර දැන් ඔය ජයග්‍රාහී දවසක් ලෙස ප්‍රකාශයට පත් වෙන දිනය එදා තිබුණු ඒ ජනතාවගේ ඒකරාශී වීම තුල බැලුවාම සමග ජන බලවේගයේ නියෝජනය කරන දේශපාලඥයින් අප දුටුවා
ඒ ඉදිරියෙන් ගමන් කරනවා. සමහර විට ප්‍රශ්න ඇති වුණා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ සංවිධාන සහ නියෝජිතයෝ ඒ හිටියා. එතකොට මේ ජූලි 9 ඒ සිදුවීම කාගේද? මොකාගේද ඒ සංවිධානය? නෑ ඒ සංවිධානයේ පොදු සංවිධානයක්. මම ඔබට කලින් විස්තර කරා වගේම ජාතික ජනබල දැන් ඔබ කියවනේ සමගි ජන බලවේගයේ නායකයෝ ඉදිරියෙන් ගමන් ගත්තා කියලා. ඒ වගේම අපේ නායකයොත් හිටියා. වසන්ත සමරසිංහ, මහින්ද ජයසිංහ, මමත් සහභාගී වුණා පෞද්ගලිකව නීතිඥ සංගමයත් එක්ක නීතිඥවරුත් සමග. එතකොට අපේ ප්‍රාදේශීය නායකයෝ විශාල ප්‍රමාණයක් හිටියා. එතකොට ඒකත් එක්ක තමයි ඒක සංවිධානයේ පේටන්ට් එක කාටද යනවට වඩා අදාළ වැඩේ පොදුවේ පාවිච්චි කරා ඒකේ ජයග්‍රහණයයි අපිට තියෙන්නේ. ඉතින් මම ඔබ අහපු අනිත් ප්‍රශ්නේ ගත්තට පස්සේ දැන් ඊට පස්සේ සිද්ධ වෙන ක්‍රියාවල් දැන් ඒ ජයග්‍රහණයක් සිද්ධ වෙලා තිනවා. ඒ අතර වාරේ සිද්ධ වෙච්ච අග්‍රාමාත්‍යවරයාගේ නිවස ගිනි තැබීමට අදාළ සිද්ධියක් විදිහට සතුටු වෙන්නේ නැහැ. ඒක හෙලා දකින තත්ත්වයක් ඇති වෙනවා. ලබාගත්තු ජයග්‍රහණයේත් යම්කිසි පළුද්දක් ඇති වෙන දෙයක් ඒක. මොකද ඒක මම විශ්වාස කරන්නේ නැහැ. ඒක අපි පරීක්ෂණ කරලා හොයන්න ඕනේ කුමන තත්ත්වයක් යටතේ ඇති වෙච්ච සිද්ධියක්ද කියන එක. නමුත් පොදුවේ ජනාධිපති මන්දිරයත් අර්ලියගහ මන්දිරයත් ජනාධිපති ලේකම් කාර්යාලයේත් මෙවැනි විනාශයක් සිද්ධ වුණේ නැහැ. යම් සිදුවීම් සිද්ධ වෙන්නේ නැති අතිවිශාල ජනතාවක් ආපු නිසා. නමුත් අරගලකරුවන්ට පුළුවන් වෙලා තිනවා ඒවා මහජන දීපල විදිහටම රැකගන්න. විශේෂයෙන්ම රුපියල් කෝටි 2කට ආසන්න මුදලකුත් පැවතිච්ච එක අද කොටුවේ පොලිසිය පැමිණිල්ලක් කළා තිනවා. ඊට අදාළ හමුදා නිලධාරීන්ට ඒවා බාර දෙන්න පුළුවන්කම තිබුණා. එතින් සංවිධායකයන්ට. ඉතින් ඒකෙන්ම පේනවා යම් ජෙනියස්කමක් ඇතුව සිද්ධ වෙච්ච දෙයක් කියලා. ඉතින් මේ ජයග්‍රහණයෙන් පස්සේ අපි මොකද්ද කරන්නේ කියන කතාව ආරම්භ වුණේ කතානායකවරයාත් එක්ක තීච්ඡ සාකච්ඡාවේ පක්ෂ නායකයෝ. එතකොට පක්ෂ නායකයන්ගේ එකඟතාවයක් ආවා. ඒ එකඟතාවය තමයි ඉන්ට්‍රීම් ගවර්න්මන්ට් එකක් අතුරු මේ සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ඉතා කෙටි කාලයකට හදාගෙන ඒකත් එක්ක මේ ගමන යමුයි කියලා. ඒ අනුව දැන් ඇති වෙලා තියෙන ලයින් එක තමයි කතානායකවරයා ජනාධිපතිවරයා වෙලා. මොකද ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ දෙදෙනාම අයින් වෙන්න කියන සටන් පාඨයේ පොඩ්ඩක්වත් පළුද්දක් වෙලා නැහැ. ඒක එහෙමම තමයි. සටන්කරුවන්ගේ අරමුණත් ජාතික ජන බලවේගයේ අරමුණත් ඔහුව මේ පුටුවේ තබා ගනිමින් යන ගමනක් නෙවෙයි. ඉතින් හානි අඬපඩු කැඩින් අවම කරගනිමින් ඔහු මේ දූරෙන් ඉල්ලාස්විය යුතුයි කියන තැන තියෙනවා. එතකොට වැටිලා තියෙන ලයින් එක හරි පැහැදිලි. කතානායකවරයා ජනාධිපතිවරයා වෙනවා. ඊට පස්සේ වැඩිම විශ්වාසය ලබා ගන්නා පාර්ලිමේන්තුව ඇතුලේ අග්‍රාමාත්‍යවරයා වෙනවා. කැබිනට් මණ්ඩලයක් නම් කරගන්නවා. මේ පක්ෂ නායකයෝ එකගත්තකට ඇති වෙන යෝජනා ප්‍රමාණයක් එක්ක ඉතා කෙටි කාලීන ආණ්ඩුවක් යනවා. මේ ජනවරම paludu වෙලා තියෙන්නේ. ඒ paludu වෙච්ච ජනවරමට අලුත් ජනවරමක් වෙන්න ඕන. ඒ සඳහා ඡන්දයකට යායිති කියන තැන නතර වෙලා තියෙනවා. අපි මූලික වශයෙන් අපි මූලික අදහස් දැක්කේ මෙතනින් ඔබේ නිමා කරන ඒ ජාතික ජන බලවේගයේ විධායක සභික ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික නීතිඥ සුනිල් මටගල මැතිතුමාගේ අදහස මා විමසා සිටියා. මුහිම් ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන කවරේද ජනාධිපති ධෝරේ ඉස්මට පස්සේ කියලා. නමුත් අපි එතෙන්ට එහා ගමන් කරන නිසා මා කැමති ඒ ප්‍රශ්න යොමු කරන්න අපේ අනිද්දා ජාතික පුවත්පතේ කතෘ නීතිඥ කේ.ඩබ්ලිව් ජනරන්ජන මැතිතුමාට. ඔව් ටිරාන් මම හිතන්නේ දැන් අද ජූලි මාසේ 11 වෙනිදා අපි අද ඉන්න දවස ගත්තොත් එහෙම මම හිතන්නේ ලංකාවේ ඉතිහාසයේ තාම ඓතිහාසික කාලයක තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. කාරණා දෙකක් මම මතු කරන්න කැමතියි. එකක් තමයි ලංකාවේ ඉතිහාසයේ රටේම පොදු මහ ජනතාව හැටියට මේ තරම් තමන්ගේ දෛනික ජීවිත දුෂ්කරතාවලට මුහුණ දීපු වෙන කාලයක් නැහැ. කාලෙ සමහර කාල තිබ්බා විවිධාකාර කොටස් විවිධාකාර ප්‍රදේශවල යම් ප්‍රශ්න තිබිච්ච අවස්ථා තිබුණා. නමුත් මම හිතන්නේ සමස්තයක් හැටියට මුළු රටම මේ තරම්
ජීවිතය පිළිබඳ ජීවත් වීම පිළිබඳව. ඒ කියන්නේ එක වෙලාවක හිතෙනවා ගත්තනේ අපි හැමෝටම මොකද්ද මේ ජීවත් වෙනවා කියලා කියන්නේ කොයිතරම් කාලකන්ණි දෙයක්ද කියන මට්ටමට අපි හැමෝටම හිතෙන්න පටන් ගත්තා. ඒ වගේ ඊටාම දරුණු දුක්ඛ දෝමනස්යන්ට මහජනතාවට උණ දෙන්න තිබිච්ච අවස්ථාවක්. එවැනි ආර්ථික සමාජීය සංස්කෘතික දේශපාලන මේ හානියක් අපි දන්න කාලේ සහ මම හිතන්නේ අපිට ඉස්සෙල්ලා પરම්පරාවලත් අත්දැකලා තිබුණේ නැහැ. ඒ අය පවා කිව්වේ අපේ කාලෙදි පවා අපිට මෙවැනි පරිහානියක් සමාජයේ දකින්න ලැබුණේ නැහැ කියලා. ඒක එක පැත්තකින්. දෙවැනි එක දැන් අපි අද 11 වෙනිදා කතා කරනකොට ජූලි 9 වෙනිදා ඇති වෙච්ච මේ සිද්ධියත් එක්ක ලංකාවේ මෙවැනි මහජන නැගිටීමක් අපි කවදාවත් අත්දැකලා නැහැ. මීට ඉස්සෙල්ලා හර්තාලේ තිබ්බ 1950. නොඑක් අවස්ථාවල මහජන නැගිටීම් තිබ්බා. උද්ඝෝෂණ අපි දැකලා තියෙනවා. වැඩ වර්ජන දැකලා තියෙනවා. සමස්ත ලංකා වැඩ වර්ජන දැකලා තියෙනවා. ජන ජීවිතයේ අඩාල වෙච්ච මිනිසුන් ඉස්සරහට ආපු අවස්ථා අපි දැකලා තියෙනවා. නමුත් මෙවැනි මහජන බලය ඉස්සරහට ඇවිල්ලා රාජ්‍ය පාලනයට මේ තරම් බලපෑම් කරපු අවස්ථාවක් අපේ ජීවිතේ අපි කවදාවත් දැකලා නැහැ. මම අර ඉස්සෙල්ලා කිව්ව විදිහට මීට ඉස්සෙල්ලා පරම්පරාවලටත් කවදාවත් අත්දකින්න වෙලා නැහැ. මේ කාරණා දෙකම ගත්තයින් පස්සේ ඊටාම ඓතිහාසික මොහොතක තමයි අපි මේ ගත කරන්නේ මේ මොහොත. හැබැයි වැඩ දෙකම අවසන් නැහැ. ඒ කියන්නේ අපි මූණ දීලා ඉන්න ප්‍රශ්න කිසිවක් අවසන් වෙලත් නැහැ. ඒ වගේම తాවකාලිකව ජූලි මාසයේ 9 වෙනිදා පෙරේදා යම් ආකාරයක රාජ්‍ය පාලනයට බලපෑම් කරලා වෙනස්කම් කරන්න පුළුවන් වුණොත් ඒ ක්‍රියාවලිය තාම අවසන් වෙලා නැහැ. එතකොට දැන් අපි ඉන්නේ ඇත්තරම සංක්‍රමණීය මොහොතක. අපි සෑහෙන වෙනස්කම් ටිකක් කරලා තියෙනවා. ඒවට බලපෑම් කරලා තියෙනවා. මහ ජනතාව ඉදිරියට ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ ක්‍රියාවලිය ඉතිහාසයේ ආපස්සට හැරිලා බලනකොට ජයග්‍රහණයකින්ද අපි අවසන් කරගත්තේ එහෙම නැත්නම් අපි තවත් පරිහානියකින්ද අවසන් කරගත්තේ කියන කාරණේ පිළිබඳ තීන්දුව එන්නේ ඉදිරියට. ඒකෙදි කොහොමද අපි සිහිබුද්ධියෙන් එළඹ සිටි සිහියෙන් යුතුව මේ රටේ මහ ජනතාව එක පැත්තකින් සාමාන්‍ය ජනතාව දේශපාලන පක්ෂ සමාජ ක්‍රියාකාරිකයන් ඊළඟට පූජ්‍ය පක්ෂයේ වගේ සංස්ථාපිත සමාජ ආයතන මේ සියලු දෙනාම මේ මොහොතේ වැඩ කරන්නේ කොහොමද කියන කාරණේ උඩ තමයි අවසාන විග්‍රහයේදී අපි මේක ජයග්‍රහණයකින් කෙලවර වෙනවද නැද්ද කියන එක තීන්දුව වෙන්නේ. ඊළඟ වැදගත් කාරණේ මම හිතන්නේ දැන් විධායක ජනාධිපති ක්‍රමයේ සම්බන්ධයෙන් ගත්තොත් එහෙම ටේරන් ඒකත් අපි කියන්න ඕන. මේ ක්‍රියාවලිය ආරම්භ වෙලා මේ වෙනකන් පවතින විශේෂ හේතුවක් තිබ්බා. ඒක තමයි 2019 නොවැම්බර් මාසයේ පත්වෙච්ච ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මේ රටේ ඇති කරපු අපි කියන්නේ අර විහිං ඇති කරපු ප්‍රශ්න සමුදාය. ඒවා ආය අලුතෙන් අපි කතා කරන්න දෙයක් නෑ. අපි හැමෝම දන්නවා. ඊටාම පහසුවෙන් තීන්දුව తీරන අරගෙන අභියෝග කාලයකදී පවා නිසිකලමනාකරණයකින් කටයුතු කරගන්න පුළුවන්කම තීද්දි ඒ નિયમિત අවස්ථාවල ඒ નિયમિત තීන්දුව ගන්න නැතිව ගත යුතු තීන්දුව එක්ක පස්සර කල් දාලා එහෙම නැත්නම් නොගත යුතු තීන්දුව අරගෙන විතරක් නෙමෙයි මුළු සමාජයේ ඒ අදාළ විෂයන් ගැන දැනුම තියෙන අවබෝධය තියෙන විශේෂඥයන් ප්‍රාමාණිකයන් ඕක ඔහොම කරන්න එපා කියලා පොදු හඬක් නගද්දි ඒ කිසිවක් නොසලකා මම නම් හිතන්නේ එක තනි පුද්ගලයෙක් විසින් කරපු විනාශයේ ප්‍රතිඵල තමයි අපි මේ අත්දකින්නේ. අද වෙනකොට අපි අර ඉස්සෙල්ලා කියපු විදිහට 2019 නොවැම්බර් මාසයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපති ධූරයට එන්නේ මෙතෙක් කාලයක් ලංකාවේ නොසිටි ජනාධිපති ධූරය සඳහා සුදුසුම ගැළපෙනම උතුම්ම පුද්ගලයා හැටියට තමයි ගියේ. ඊට ඉස්සෙල්ලා එහෙම කෙනෙක් හිටියේ නැහැ. එහෙමයි අපිට හරිගස්සලා පෙන්නපු මේ වාගාලංකාරයන්. ඊළඟට ඔහු අතේ තමයි මේ රට ගලවා ගැනීමේ සම්පූර්ණ චිත්‍රය තියෙන්නේ. එවැනි පුද්ගලයෙක් මේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන විධායක ජනාධිපති පුටුවේ ඉඳුවාම අර බලවත් පුද්ගලයා මේ පුටුවේ තියෙන බලයත් දෙක එකට එක්ක වුණාම මේ රට සෞභාග්‍ය කරා ගෙන යනවා කියන විශ්වාසය තමයි ඇති කරලා තිබුණේ. ඒකට ඒ වෙනකොට 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙනල්ලා තිබිච්ච ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ආපසු හරවන්න ගෙනාවා. ඊළඟට පාර්ලිමේන්තුවේ 3/2ක ඡන්දයක් ඕන බලයක් ඕන කියලා කිව්වා. මේ සියලු දේවල් ටික ලැබුණා. එතකොට එවැනි අතිවිශාල බලයක් එවැනි තනි පුද්ගලයෙකුට ලැබිලා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සම්බන්ධයෙන් අපි දන්නවා ඔහු ඊටාම උද්දච්ච කාගේවත් අදහස් අහන්නේ නැති
පිළිගන්නේ නැති Tamanට ඕන විදිහට වැඩ කරන්න පුද්ගලෙක්. ඒතර මේ විදිහට බැලුවහම මේ අත්නෝමතික භාවය සහ මේ තනි පුද්ගලයෙකුට වැඩ කිරීමට කියන අදාළ සාධක ඔක්කොම ටික එකට එකහු වෙලා තිබෙනවා. හැම පැත්තෙම. එහෙම කරන එතකොට අර තියරි එක වැඩ කරනවා නම් ඒ කියන්නේ එක පුද්ගලයෙක් හොඳ කාර්යක්ෂම පුද්ගලයෙක් ඉන්න ඕන, දක්ෂ පුද්ගලයෙක් ඉන්න ඕන, එයාට සියලු බලතල ලැබෙන්න ඕන, අනික් අය ඔක්කොම එයාට ඒ වැඩේ කරගෙන යන්න දෙන්න ඕන කියන කාරණේ හරිනම්, ඒ තර්කය හරිනම් අද අපි මේ මූණ දීලා ඉන්න ප්‍රශ්න එකක්වත් ඇති වෙන්නේ නැහැ. එකක්වත් ඇති වෙන්නේ නැහැ. නමුත් මොකද වුනේ? ඔය සියලු බලතල කේන්ද්‍ර වෙලා තියෙද්දි අවසානයේ මොකද වුනේ? ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ලංකාවේ ඉතිහාසයේ අපකීර්තිමත්ම ජනාධිපතිවරයා හැටියට මම නම් කියන්නේ අපකීර්තිමත්ම ජනාධිපතිවරයා ලංකාවේ ඉතිහාසයේ කිසිම ජනාධිපතිවරයෙක් තමන්ගේ දූර කාලයට ඉස්සෙල්ලා අස්වෙන්න සිද්ධ වෙලා නැහැ. ආර් ප්‍රේමදාස මහත්මයා දූර කාලයට ඉස්සෙල්ලා ඔහුගේ දූර කාලය අවසන් වුණේ ඔහුගේ මරණයත් එක්ක. මේ විදිහේ ඛේදවාචකයකට ඒ කියන්නේ දේශපාලන ඛේදවාචකයකට කිසිම රාජ්‍ය නායකයෙක් මුහුණ දුන්නේ නැහැ. ඒතර අපි බලන්න ඕනේ ඇත්තටම ඇයි මේක මෙහෙම වුනේ කියලා. ඒක තමයි මම අර ඉස්සෙල්ලා කියපු විදිහට මෙතනින් එහාට අපිට ඉදිරියට යාම සඳහා සිහිය ලැබවා ගන්න අපි සලකා බලන්න ඕන කාරණා. එතකොට දැන් අර සුනිල් වටකල මහත්මයාත් කියපු විදිහට මෙතන දේශපාලන පක්ෂ හිටියා. දේශපාලන පක්ෂවල නොවන අය හිටියා. පුරවැසියෝ හිටියා. දැන් උදාහරණයක් ලෙස ජුලි 9 වෙනිදා මම පිළියන්දල ඉඳලා ගෝල් ෆේස් එකට යනකොට මම දැකපු දේ තමයි පිළියන්දල ඉඳලා මිනිස්සු පයින් පෙළපාලියක් හැටියට ගමන් කර ඊට පස්සේ මම නුගේගොඩ ඉඳලා දිගටම ගෝල් ෆේස් එකට යනකම් මම ඇස් දෙකින් දැක්ක දේ තමයි එතෙන් සිට මුළු පාර පුරාම ගෝල් ෆේස් එකට යන සම්පූර්ණයෙන්ම සෙනග. සම්පූර්ණයෙන්ම සෙනග. ඒ කියන්නේ එක හිස් ගොඩක් මුළු පාර දිහාම දැක්කහම ඊට අමතරව ඊට එහා පැත්තෙන් ලොරි වල අර තට්ටු ලොරි වල නැගලා ලොරි 100ක 150ක විතර එක දිගට මිනිස්සු. මේ මිනිස්සු ඔක්කොම මේ රටේ දේශපාලන පක්ෂවල සමාජිකයෝ නෙමෙයි. මේ මිනිස්සු ඔක්කොම රටේ දේශපාලන පක්ෂවල නායකයන් එන්න කියපු නිසා ආපු අය නෙමෙයි. මේ මිනිස්සු ඔක්කොම යම් කිසි ආකාරයක හුදෙක්ම අහවල් දේශපාලන නායකයව අපි ඔසවා තබන්න ඕන කියලා ආපු එකක් නෙමෙයි. එහෙම අය හිටියා. එහෙම අයත් විශාල පිරිසක් මේක ඇතුලේ හිටියා. නමුත් මේ රටේ පොදු ජනතාව මේ වෙලාවේ අවබෝධ කරගත්තා මට මෙතන වැඩක් තියෙනවා. මිනිස්සු ඒකයි කිව්වේ මට මෙතන වැඩක් තියෙනවා. අපි දැක්කොත් එහෙම ඔය සමාජ ජාලාවල මිනිස්සු එහෙම කියන එක මම එතන සිටීම ගැන මට ආඩම්බරයි. මගේ දරුවෝ කවදා හරි දවසක අහනකොට මම එදා ගෝල් ෆේස් එකේ හිටියා කියලා කියන්න මට දැන් පුළුවන්. මම ඒක ආවේ නැත්තම් මගේ ජීවිතේ ලොකු අඩුවක්. මේ විදිහට මිනිස්සු තමන්ගේ රටේ දේශපාලන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඊටාම වමනාවෙන් දැනුවත්ව සක්‍රියව මෙදිහත් වෙච්ච ඊටාම ඓතිහාසික අවස්ථාවක්. එතකොට අර කිව්වා වගේ විවිධ දේශපාලන අදහස් තියෙනවා. විවිධ දේශපාලන සමහර අය කියනවා අපි දේශපාලන නොවන කට්ටියක් කියලා අපි නිර්පාක්ෂිකයි කියලා. මම නම් හිතන්නේ කවුරුත් නිර්පාක්ෂිකයි ඉන්නවා කියලා. එහෙම නැත්නම් මේ දේශපාලනේ අපි කන මොන හැම දෙයක්ම දේශපාලනේ වෙන නිසා මේ දේශපාලන නමක් නොගෑවුනට අපි කරන හැම දෙයක්ම දේශපාලනිකයි. නමුත් අවසාන විග්‍රහයේදී Taman දේශපාලනිකයි කිව්වත් නැතයි කිව්වත් මේ අය මේ රටේ දේශපාලන ඉතිහාසය වෙනස් කරන්න දායක වෙලා තියෙනවා. එසේ දායක වෙලා තිබෙන්නේ මේ රටේ විධායක ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක්, අද වෙනකොට ඇමති මණ්ඩලය ඉස්ලාස් වෙලා තියෙනවා. ආණ්ඩුව සම්පූර්ණයෙන්ම gedara හරින්නට බලපෑම් කිරීමෙන්. එතකොට ටෙරාන් මම හිතන්නේ මෙතනින් එහාට මේ తত্ত্বය විවිධ දේවල් දිශාවල් වලට යන්න පුළුවන්. අපි දන්නවා ලෝකේ මේ වගේ අත්දැකීම් ඕනතරම් තියෙනවා. මහජන නැගිටීම් වෙලා තියෙනවා. ඒ මහජන නැගිටීම් වලින් සාධනීය ප්‍රතිඵල අපි අත්පත් කරගෙන තියෙනවා. ඒ වගේම සමහර රටවලදී ඒක අසාර්ථක වෙලා තියෙනවා. හිතුවට වඩා වෙනත් ප්‍රතිඵල ඇවිල්ලා තියෙනවා. අර විප්ලව වෙනුවට ප්‍රතිවිප්ලව ඇවිල්ලා තියෙනවා. ඒතර දැන් ලංකාව තියෙන්නේ මෙන්න මේ කියන විවිධාකාර ආදර්ශ මේට ඉස්සෙල්ලා සිදුවෙච්ච පූර්වාදර්ශ වලින් කල්පනා කරලා අපි මොකද්ද කරන්න ඕන කියන කාරණය පිළිබඳව සියලබව කටයුතු කරන එක. ඒකෙදී දැන් අර අපි දැක්කනේ ජුලි 9 වෙනිදා ඇතිවෙච්ච සිද්ධියේදී කිසියම් ආකාරයක මේ මොබ් එකක් හැටියට සමාජයත් වැඩ කරන්නේ හිටපු අය අපි කියනවා සාමාන්‍යයෙන් මහජන නැගිටීමක් එකපාර එනකොට ඒකේ හොඳ දේවලුත් වෙන්න පුළුවන් නරක දේවලුත් වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය ස්වාභාවික දෙයක්. සාමාන්‍යයෙන් කියනවා එවැනි මොබ් එකක් මහජන නැගිටීමක් කවන්දයක් වගේ සමහර වෙලාවට හැසිරෙනවා. කවන්දයක් වගේ හැසිරෙනවා කියලා කියන්නේ කොයි පැත්තට යනවද නැද්ද කියන එක ගැන අපිට හිතන්න බෑ. දැන් අවාසනාවට එදා 9 වෙනිදා අගමැතිවරයාගේ නිවසට පහර දීම එවැනි ප්‍රතිඵලයක්. ඊට ඉස්සෙල්ලා දැන් ඒකට සමාව දෙන්න බැරි
මීට ඉස්සෙල්ලා ජුනි මාසේ 9 වෙනිදා මේ මාසේ 9 වෙනිදා පහර දුන්නාට පස්සේ ගෝල් ෆේස් එකට එදා රාත් මෙවැනි සිද්ධි නැති වුණා. ඒ හැම සිද්ධියකදීම අපි සමාජයක් හැටියට අපි එකඟ වෙච්ච දේ තමයි මේක නරක දෙයක්. මේක නොවිය යුතුව තිබුණු දෙයක්. ඒ කියන්නේ ප්‍රකෝප කිරීමක් සිද්ධ වුණා. ඒකේ ප්‍රතිඵලයක් ලෙස තමයි මිනිස්සු ගිහිල්ලා දේශපාලකයන්ගේ ගෙවල් වලට පහර දුන්නේ ඔක්කොම උනේ. නමුත් මේක නැවත වාරයක් සමාජයේ සිදු නොවිය යුතු දෙයක් බවට අපි එකඟ වෙලා තිබුණා. සමාජයක් හැටියට අපිට හිම අදහසක් තිබ්බ කතිකාවක්. මෙවැනි අවිහිංසාවාදී අරගලයක එවැනි දේවල් සිදු නොවිය යුතුයි කියලා. නමුත් අපි නැවත සලකා බලන්න ඕනේ. ඒකයි ඇයි 9 වෙනිදා ජුලි 9 වෙනිදාත් නැවත එවැනි දෙයක් සිද්ධ වුණේ? එතකොට අපේ සමාජයේ තිබෙනවාද කිසියම් ආකාරයක මේ ප්‍රචණ්ඩ මානසික ඒක සමාජික ඕන තරම් තියෙන පුද්ගලයන් අතරක් තියෙනවා. එතකොට යම් ආකාරයක මෙවැනි මොහොතක එළියට එන්න පුළුවන් අපිට වාව ගන්න බැරි එහෙම නැත්නම් අපිට පාලනය කරගන්න බැරි කිසියම් ආකාරයක ප්‍රචණ්ඩ මානසිකත්වයක් මේ සමාජය ඇතුළත තියෙනවද? ඒකට මේ මම පහුගිය කාලේ මේ ගැන කතා කරනකොට අපේ ගල්කන්දේ හාමුදුරුවෝ අපේ ගල්කන්දේ ධම්මානන්ද හාමුදුරුවෝ කිව්වා අපේ සමාජය කියන එක මේ තුවාල වෙච්ච හදවත් තියෙන සමාජයක්. අපේ මිනිස්සුන්ගේ මේ ජීවිතවල හදවත්වල මේ දීර්ඝ කාලයක් තිස්සේ අවුරුදු 30 40 ගණනක් තිස්සේ නොඑක් හේතු නිසා ජනවාර්ගික බෙදීම් නිසා ගැටලු නිසා මිනිමරා ගැනීම නිසා අපරාධ නිසා අපි තුවාල වෙච්ච ජීවිත ගත කරන මිනිස්සු. මේ වගේ වෙලාවක ඒ තුවාල නැවත මතුවෙන්න ඉතාම හොඳට ඉඩ තියෙනවා. එතකොට ටෙරන් මම හිතන්නේ මෙන්න මේ සියලු කාරණා එක පැත්තකින් මම හිතන්නේ වටකල මහත්මයා ඒක පැහැදිලි කරාවි කොහොමද අපි නීතිමය වශයෙන් ව්‍යවස්ථාමය වශයෙන් රට අරාජක තත්වයකට යන්න දෙන්නේ නැතුව මේ ඉදිරි පියවර තියන්න. අනෙක් පැත්තෙන් මම හිතන්නේ අපි සලකලා බලන්න ඕන සමාජයක් හැටියට අපිට සිදුවෙච්ච තුවාල තියෙනවා නම් මේ සිද්ධියේදී පවා සිදුවෙච්ච තුවාල තියෙනවා නම් ඒවා අපි කොහොමද සුවපත් කරගන්නේ? ඒකට දේශපාලනය වැදගත්, ඒකට ආගම වැදගත්, ඒකට සමාජ ක්‍රියාකාරක වැදගත්, පාසල වැදගත්, වැඩිහිටිය වැදගත්. මේ සියලු දෙනා නැවත හිතන්න අවශ්‍යයි. ඒකයි මම අර ඉස්සෙල්ලම කිව්වේ මේ ඓතිහාසික මොහොත එක පැත්තකින් දේශපාලන වශයෙන් අපි හිතන්න ඕන, කල්පනා කරන්න ඕන, රාජ්‍ය පාලනය පැත්තෙන් හිතන්න ඕන, කල්පනා කරන්න ඕන, මිනිසුන්ගේ දෛනික ජීවිතය කොහොමද සැපවත් කරන්න කෙනෙක් කල්පනා කරන්න ඕන. ඒ වගේම මේ සමාජය වඩා සුවපත් සමාජයක් බවට පත් කරන්නේ කොහොමද කියන එකත් මම හිතන්නේ දීර්ඝ වශයෙන් අපි සාකච්ඡා කරා. බොහොම ස්තුතියි. ඒ අනිද්දා ජාතික පුරපතේ කතෘ නීතිඥ KW ජනරන්ජන මැතිතුමාගේ අදහස් අප මේ සාකච්ඡා කරන්නේ මේ ජනාධිපතිවරයා දුහුරෙන් ඉවත් වූ පසු රට යන තේමාව ඔස්සේ අපි ඊට අමතරව සෙසු කාරණා පිළිබඳවත් මේ සාකච්ඡාවේ අවධානය යොමු කරන්න අපේක්ෂා කරනවා. අප විරාමයක් ලබා ගන්නවා දැන් සම්බන්ධතාවයේ ප්‍රධාන පාලක මැදිරියට. අපි මේ ජනාධිපතිවරයා දුහුරෙන් ඉවත් වූ පසු රට යන තේමාව ඔස්සේ මේ ජනහඬ කාලීන සංවාදයේ නිරත වන්නේ. මම කැමති අපේ ජාතික ජනබලවේගයේ විධායක සභික ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාර්යක සභික නීතිඥ සුනිල් බඩගල මැතිතුමාට යලි අවස්ථාව සලසා දෙන්න විශේෂයෙන්ම මාර මූලික වශයෙන් මතක ප්‍රකාරණාව මේ ව්‍යවස්ථාව ප්‍රකාරව මේ වෙනස් වීම වෙන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව අපි විග්‍රහ කරලා සෙසු කාරණාවල ගියොත් හොඳයි කියලා මම යලි යෝජනා කරනවා. එතකොට මම මෙතනින් පටන් ගන්න. දැන් අපිට විශාල දුරකථන ඇමතුම් ප්‍රමාණයක් එනවා. මහත්ය සර් ඕකේ 13 වෙනිදා වැඩි වෙයි. උනේ නැත්තම් මොකද වෙන්නේ? මේ වෙට්ටුවක්ද දාන්නේ? එහෙම නැත්තම් හමුදා ආණ්ඩුවක් හැදෙයිද? විවිධ කතා රාශියක් මේක ASCII තියෙනවා. මම ඔබට එක දෙයක් කියනවා මේ රටේ ජනතාවට. වෙට්ටු දාලා තාක්ෂණික කාරණා වලින් යලි ජනාධිපති ධූරයේ ඉන්න අග්‍රාමාත්‍ය ධූරයේ ඉන්න කාලේ ඉවරයි. මොකද දීපු බලය ජනතාව යලි ලබාගෙන තියෙන වෙලාව. දැන් සන්ධ්‍යාවේ වාර්තා වුණා ජනාධිපතිවරයා දෙබැවින් බැහැරට ගියා කියලා සමහර මාධ්‍යම වාර්තා කළා තිබුණා. ඔව් සමහර මාධ්‍යනේ දැන් අපිට මේ මැදිරිය සිටිද්දී ආරංචි ආවා. ඔහු මුහුද ගමන් කරා ත්‍රිකුණාමලයේ පැත්තට ගියා. ඊට පස්සේ එහි කඳවුරක හිටියා. ඊට පස්සේ ඔන්න ඕමාන්‍ය ආවේස් එකේ බෝඩ් දුනා. ওই විවිධ තැන් ආරංචි වෙලා අද හැන්දෑවේ රත්මලානේ ගුවන් හමුදා කඳවුරට ආවා. දැන් කතානායකවරයාත් කියලා තියෙනව නේද? මොකද BBC එකට දැන් ඔහු විදේශගත වුණා කියලා. රටින් පිට වෙලා. ඔහු රටින් පිට වුණා කියලා.
ඉතින් දැන් තත්ත්වය මේ මොකද්ද? 69 ලක්ෂයේ ජනතාව දැන් තත්ත්වය මොකක්ද? දැන් ඔහු රටින් පිට වෙලා. ඒතර ඒ පිටවීම ඔහු කාලයක් ඉල්ලා තුනනේ කතානායකවරයාට දැනුම් දීලා 13 කියලා. දැන් සාමාන්‍ය රාජ්‍ය නායකයා විදේශගත වෙනකොට ඒහුගේ දූරයේ වැඩ බලන කෙනෙක් පත් කිරීමේ සම්ප්‍රදායක් තිබුණා. ඒ සම්ප්‍රදාය ඇතුලේ සමහරු වැඩ බාර දීලා ගියා. සමහරු නැතුවත් විදේශගත වෙලා ඉඳලා ආවා. ওই දෙකම වුණා. එතකොට ඒක තමන්ගේ විශ්වාසවන්තභාවයේ මත සිද්ධ වෙච්ච කාරණාවක්. මේ ජනාධිපතිවරයා විදේශගත වෙලා තිනවා. ජනාධිපති ධූරයේ වැඩ බාර දෙන්නේ නැතුව. හරිම කතාව ඒකනේ. එතකොට ඔහුට තව පැය 48ක් කාලයක් ඔහු රඳවා තබාගෙන ඉන්නවා. ඔහු ජනාධිපති ධූරයේ ඉන්නවායයි කියලා. අපි ඒක කියමුකෝ. දැන් 13 වෙනිදා මේ කාර්ය අපි හිතනවා ෆිනිෂ් වෙයි කියලා, ඉවර වෙයි කියලා. ඉවර වුණාට පස්සේ ඇති වෙන තත්ත්වෙනේ ඔබ මේ පුලුපුලා. මට දැන් ඔබතුමාට මූලික අදහස් දැක්වීමේදී කිව්වා කතානායකවරයා වැඩ බලන්නපත් වෙනවා කියලා. ඔව්. ඒකේ ව්‍යවස්ථාවේ කොහොමද තිබෙන්නේ? ඒක හරි. ඒක මම ඔබට ඒක පැහැදිලි කරන්නම්. මේ කතානායකවරයා වැඩ බලන ජනාධිපතිවරයා බවට පත් වෙන්න කියන එක පොදු ජනතාවගේ අදහසක්. මම කියන්නම් ඒක. ඒක පොදු ජනතාව මොකද සටන් පාඨය ගෝඨා ගෝ හෝම් කියන එක විතැන්නුණා ගෝඨා රනිල් කියලා. එතකොට වුන් තර්කයක් විදිහට ගෙනෙනවා ජනවරමක් නැති නායකයෙක් අගමැති වෙලා ඉන්නවා. හරි. ඒක ව්‍යවස්ථානුකූලද නැද්ද කියන කතාව නෙවෙයි. ඔහුට ජනවරමක් නැහැ. ඔහු කොළඹ දිස්ත්‍රික්කයේ තරඟ කළා ජයග්‍රහණය කරපු කෙනෙක් නෙවෙයි. බෝනස් ශාසනයකින් ආපු කෙනෙක් දැන් මේ අගමැති වෙලා ඉන්නවා. ඒක සදාචාරයට ගැලපෙන්නේ නැහැ. සදාචාරයට ගැලපෙන්නේ නැහැ කියලා. නෛතික කාරණාවක් ඉස්සරහා යම් තර්කයක් අපිට තියෙයි. නමුත් බෝනස් ශාසනයකින් ආපු කෙනෙක් ජනවරමක් නැහැ කියන්නේ. ඔව්. එතකොට ඔහුට chance එකක් දුන්නානේ. ඔහුට එදා දිවුරුන් දීපු දවසේ අරගල භූමිය හිස් වුණා. ටිකක් සටන්කරුවෝ ගියා, සමාජිකයෝ ගියා. දැන් තෙල් පොලිමට වෙලා හිටියා තෙල් එයි කියලා. ගෑස් පොලිමේ ගෑස් එයි කියලා. කිරිපිටි පොලිමේ කිරිපිටි එයි කියලා. ඔහු අර්බුදයේ ප්‍රකාශයක් යා බවටපත් වෙලා දැන් අපි ඉන්නේ ලොකු දරුණු අවධියක කී අද වෙනතුරුත් ඔහු ඉන්නවා. දැන් මම දැක්ක මේ ප්‍රකාශ කළා තියෙනවා දැන් අර. ඔව්. අපි කිව්වත් දෙකම වැඩ කරන්නත් බෑනේ. දැන් අපි ගෑස් නැව් වෙවිලා තියෙන ඉන්ධන නැව් වෙන්න තිබෙනවා නම් දැන් ඒද කියලා. තියෙනවා කියලා කියනවා. පොහොර ඇවිල්ලා තිබෙනවා. දැන් ඒ සාමාන්‍ය ජනතාවට පීඩාවටපත් වූ කාරණා කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරලා ක්‍රියා කළ තිබෙනවත් මම කියන්නේ තරන් දැන් මේ ප්‍රකාශ විශ්වාස කරන්නේ කොහොමද කියලා. නෑ හරි ඉන්න කියන්නේ ඒ ජනතාව අතරපත් වෙන තුරු දැන් මොකද ගාමිණී ලොකුගේ ඇමතිවරයා ඉන්නකම්ම බොරු කිව්වා. විජේසේකර ඇමතිවරයා අදටත් කියන්නේ බොරු. දැන් ඔහු ඉල්ලාසෙලයි කියලා කියනවා. එතකොට මේ තෙල් එතකොට ඔබ කියන කාරණා සත්‍ය නම් ඔබ දකින්න ඇති මේ බටකැත්තර තෙල් පොලිමනේ. අතන පිළියන්දල ඉඳලා තෙල් පොලිම කිලෝමීටර් 5කට වැඩි තෙල් පොලිමක් එක ත්‍රිරෝද රථ පොලිම විතරක්. එතකොට මේවා යථාර්ථයක් වෙලා නැහැ. යථාර්ථයේ ඇතුලේ ඔබ කියන කාරණාව මම පිළිගන්නවා. හැබැයි ඕනෑ තරම් සංකල්ප අපිට මවන්න පුළුවන්. දැන් අග්‍රාමාත්‍යවරයාගේ සටන් පාඨය වෙලා තියෙනවා. මම දැක්කා හන්දෑව කරපු ප්‍රකාශයේ IMF කාර්යභාරය ඉවර කරලා යන්න. හැබැයි මම ඔබගෙන් අහනවා IMF ටයිම් ෆ්‍රේම් එක කියලා තියෙනවනේ. මම වෙන සංවාදයකට ඇහුවා IMF ටයිම් ෆ්‍රේම් එක කියලා නැහැ. ඒක තාම ලදරු අවස්ථාවේ තියෙනවා. අලිසබ්රි ඇමතිවරයා තමයි ස්ටාර්ට් කරේ. ඒකේ ඔහු දැන් මාස දෙකකට ආසන්න කාලයක් වෙනවා. තාම අපි IMF එකේ කොතනද ඉන්නේ කියලා. ඒ ටයිම් ෆ්‍රේම් එක කියන්නේ නැහැ. නමුත් අපට ව්‍යවස්ථාවේ අර්බුදයක් ඇවිල්ලා තියෙනවා. රටේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඒ රටේ ප්‍රශ්නේ හැමුවේ පොදු ජනතාව කියනවා අග්‍රාමාත්‍යවරයාට මේ පුටුවේ ඉන්න බෑ කියලා. කෙසේ වෙතත් ඔබගේ ප්‍රශ්නෙට මම එන්නම්. එතකොට ව්‍යවස්ථාවේ 40 වගන්තිය යටතේ විශේෂයෙන්ම 38 වෙනි වගන්තිය යටතේ කාරණා 38 වෙනි වගන්තිය යටතේ තියෙනවා කාරණා 6ක්. කාරණා 6ක් මත ධූරේ හිස් වෙන්න පුළුවන් කියලා. ජනාධිපති ධූරය හිස් වෙන්න පුළුවන් කාරණා 6කදී කියලා. එතකොට ඒ කාරණා 6න් සරලව කළ ගත්තොත් කතානායකයාට ලිපියක් දුන්නොත් ඒ වගේම විදේශ පුරවැසියෙක් බවට පත් වුණොත් ඔය යලි ඇමරිකානු පුරවැසියෙක් වුණොත් එහෙම ඉතින් තාමත් ඒ වාදේ අපි ඉස්සරහා තියෙනවා.
ඊට පස්සේ මාසයක් ඇතුළත හිතාමතාම පැහැර හැරියොත් මේ ධූරය කරන එක ඔය වගේ කරුණු 6ක් තියෙනවා. ඒ කරුණු 6 මත විවස්ථාවේ හිස්තනක් ඇති වුණොත් ඒකනේ ඔබ මේ පුලපුලාහන ප්‍රශ්නේ හිස්තනක් ඇති වුණොත් 41 100 යටතේ අග්‍රාමාත්‍යවරයා වැඩ බලන්න යා යුතුයි. ඒ ගැන ව්‍යවස්ථාවේ තියෙන කාරණාව ඒක ඇත්ත. නමුත් ටෙරන් දැන් මේක පිළිගනීද කියන ප්‍රායෝගික කතාවනේ මේ තියෙන්නේ. ඔහු ඔහුගේ නෛතික තත්ත්ව විග්‍රහ කරලා ඊට පස්සේ ඒක හරියි. එතකොට ඒ යටතේ අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙනවා. ජනාධිපතිවරයා වෙලා ඔහු ඊට පස්සේ ඔහු යටතේ සිද්ධ වෙන අග්‍රාමාත්‍යවරයෙක් පත් කරගෙන කැබිනට් මණ්ඩලයක් ඒ පත් වෙන අගමැති අපි කිව්වොත් වැඩ බලන ජනාධිපතිවරයා බවපත් වෙනවා අගමැතිවරයා ඉන්නේ කෙනා. ඔව් ඉන්නේ කෙනා. ඊට පස්සේ වැඩ බලන ජනාධිපතිවරයා පත් කරන වැඩ බලන අගමැතිවරයා. අගමැතිවරයා. ඔව්. එහෙමනේ යන්නේ. එතකොට දැන් තියෙන ඒක තමයි ක්‍රියාවලිය ව්‍යවස්ථාවේ තියෙන එක. නමුත් මම මේ කියන්නේ අර මෙතුමා කිව්වා වගේ අර්බුදය තව අර්බුදයක් බවට පත් කරගන්නේ නැතුව තව පාරක් ව්‍යවස්ථාවේ කියනවා. ව්‍යවස්ථාවේ කියනවා එක්තරා තැනක අග්‍රාමාත්‍යවරයාද නොහිටියොත් දෙන්නම නොහිටියොත් හරි අග්‍රාමාත්‍යවරයාද නොහිටියොත් කතානායකවරයා ජනාධිපති වෙනවා කතානායකයා ජනාධිපතිවරයා වෙනවා ඊට පස්සේ වැඩ බලන ජනාධිපති වෙනවා ඔහු යටතේ අග්‍රාමාත්‍යවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් දැන් කැබිනට් මණ්ඩලයක් නැහැනේ. හරිනම් මේක කියන්නේ කැබිනට් මණ්ඩලයක් ඉන්න තත්ත්වයක් යටතේ. නමුත් දැන් ඉල්ලාස්සලා තිනවා ඒ යටතේ අග්‍රාමාත්‍යවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් නම් කරන් යනවා. එතකොට ඒක ඒ මාසයක කාලයක් ඇතුලේ සුදුසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ජනාධිපතිවරයා බවට පත් කරගන්න. එතකොට ඒක තමයි මේ දෙවෙනි. දැන් ඔය පක්ෂ නායකයෝ එකඟ වෙලා තියෙන්නේ මම ඔබට කියන්නම් ඒක ව්‍යවස්ථාවේ අර කාරණාව කොහොම තිබුණත් පක්ෂ නායකයෝ එකඟ වෙලා තියෙන්නේ මම දැන් විස්තර කරපු ක්‍රියාවලියට. ඒ විස්තර කරපු ක්‍රියාවලිය තමයි කතානායක ජනාධිපති වෙනවා. ජනාධිපති වුණාට පස්සේ එන ක්‍රියාවලියක් ඇතුලේ පක්ෂ නායකයන්ගේ ඉන්ටරිම් ගවර්න්මන්ට් එකක් අන්තර්වාර පාලනයක් ඇති කරගන්නවා. කවුරුත් එකඟ වෙන දැනට අපේ යෝජනාව අපි දීලා තියෙන්නේ ජාතික ජන බලවේගයේ යෝජනාව. තාවකාලික ජනාධිපති කෙනෙක් ඉන්න පුළුවන් කතානායකවරයා. ඒ යටතේ හැදෙන ආණ්ඩුවකදී මාස 3ක කාලයක් ඇතුලේ මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්න ඕනේ. මාස 3ක් ඇතුලේ මහමැතිවරණයකට යන්න ඕනේ කියලා. ඊටාම පක්ෂ නායක රැස්වීම අද හවස තිබ්බා. ඒ රැස්වීමේ ප්‍රකාරවණන් වරගල නැත්නම් ඔහොම යෝජනාවක් නෙමෙයි ඇවිල්ලා තිබෙන්නේ. විපක්ෂ දේශපාලන පක්ෂ කිහිපයක අදහස තමයි ඔබතුමාගේ මතු වුණේ. දැන් මට ලැබෙන ආරංචි හැටියට මේ අපි මේ වැඩසටහන පිටිගත කරන මොහොතේ පක්ෂ නායක රැස්වීම තීරණය වෙලා තිබෙන 15 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වෙන්න. ඊට පස්සේ ජනාධිපතිවරයා වශයෙන් නාම යෝජනා 19 වෙනිදා ගන්න. හරි. එහෙම තමයි දැන් 20 වෙනිදා අලුත් ජනාධිපතිවරයා පත් කිරීම තමයි පක්ෂ නායකයාට අවශ්‍ය කරන ජාතික ජන බලවේගයේ අදහස. අදහස පක්ෂ නායක රැස්වීමේ අභ්‍යන්තරික කතාව සංකල්පය තමයි අන්තර්වාර පාලනයක්. ඒක ඇතුලේ අවසානයේ ඊටාම කෙටි කාලයක් ඇතුළත මැතිවරණයට යායිති. ඒ අදහස ඔබේ පක්ෂේ ඒ පාලනයට ජාතික ජන බලවේගය හවුල් වෙන්න ලෑස්ති. ප්‍රශ්නයක් නැහැ. හවුල් වෙන්නේ මෙන්න මේ පක්ෂ නායකයන් අතර ඇති කර ගන්නා එක ඔබ කියපු විස්තරي හරි ඇති. ඒක මම දන්නේ මේ අතර ලැබිච්ච තොරතුරු මම කිව්වේ. ඒක කැඳවන්න ඕන. ඊට පස්සේ එහෙම පක්ෂ නායකයෝ යලි හම්බෙන්නේ නැතිනේ. මුල් හමුවීමේ සංකල්පය මම ඔය කිව්වේ. එතකොට එහෙම තීන දිගුවක ඊටාම කෙටි කාලයක් ඇතුලේ අන්තර්වාර පාලනයකින් මේ පස්සේ නව ජනවරමකට යන්න ඕන. මොකද ජනවරම කුරුවල් වෙලයි කියන එක නරක වෙලයි කියන එක ඔබට ආයි මේකේ විස්තර කරන්න ඕන කමක් නැහැනේ. ඉතින් ඒක නිසා ව්‍යවස්ථාවේ පාර ඕක. ව්‍යවස්ථාවේ පාරවල් දෙකක් තියෙනවා. අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙන එක තව අනිත් පාර තමයි කතානායකවරයා ජනාධිපතිවරයා වෙන්නේ. ඒකට අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙන එක ජාතික ජන බලවේගය පිළිගන්නේ නැහැ. ඇත්ත කතාව ඒක. රට පිළිගන්නේ නැහැ. අරගල කරුවා පිළිගන්නේ නැහැ. ගෝල්පේ සරගල කරුවා පිළිගන්නේ නැහැ. එතකොට එවැනි ඒකේ යථාර්ථයක් නෙවෙයි නම් අපි මේ සාකච්ඡා කරාට කමක් නැහැ. ඒකේ යථාර්ථය නෙවෙයි. අපි කතා කරන්න ඕනේ කතානායකවරයා ජනාධිපතිවරයා වෙන මොහොත. ඒ මොහොතේ ඉඳලා මේ අන්තර්වාර පාලනය
පවත්වාගෙන යන විදිය. ඒකට ජාතික ජන බලවේගයේ විදිහට අත් වශයෙන්ම අපි සම්බන්ධ වෙන්න ලෑස්ති. අපි රටේ ජනතාවට කියනවා මේ කතානායකවරයා වැඩ බලන ජනාධිපති වෙන්න ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තිබෙන්න එපා. ව්‍යවස්ථාව අනුමනේ අරගෙන මහත්මයා ක්‍රියාත්මක වෙන්නේ දැන් අපි දන්න හැටියට අපි ජනාධිපතිවරයා ඉවත් වුණායි කියලා කියමුකෝ. එතකොට දැන් වර්තමාන අග්‍රාමාත්‍යවරයා කියලා තිබෙන්නේ මම දැක්කද කැබිනට් ඒ කියන්නේ ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ නියෝජනය කරන ඇමතිවරුන් ඉන්නේ ඒකත් කියලා තියෙන්නේ අපි සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා එකඟ වුණාට පස්සේ අපි අයින් වෙනවා කියලා. ඒ කියන්නේ එතකන් අයින් වෙලා නැහැ. එහෙම තමයි මට අද මම කියන්නේ ටෙරාන් අපි ඔබ අහන්නේ අස්වෙච්ච ගමන් අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙනව නේද කියලා. මම කියන්නේ එය දැන් ඇයි බැරි? මොකද අග්‍රාමාත්‍යවරයා ගාව මැජික් පොල්ලක් තියෙනවා කියලා නේ ආවේ. නමුත් එහෙම දාන්න මම දේශපාලන කාරණාව නෙමෙයි මම කියන්නේ මේකයි. මම දැන් ඒක පළවෙනි වටේ පිළිගත්තනේ. පාරවල් දෙකක් තියෙනවා. පළවෙනි පාර අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙන එක. ඉතින් ඔහුට ජනාධිපති වෙන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. හැබැයි අනිත් පක්ෂ පිළිගන්නේ නැපයි ඒක. ඒක තමයි දෙවනුව වෙන්නේ මගේ අහන්නේ ගියේ දැන් ඔහුගේ ප්‍රකාශයක් තියෙනවා වැඩ බලන ජනාධිපති වෙනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුව දැන් මේකින් හැටියට 15 වෙනිදා කැඩවෙනවා. ඔව්. මේ පාර්ලිමේන්තුවට හැකියාව තිබෙනවා සුදුසු කෙනෙක් පත් කරගන්න. ඔව්. ඉතින් ඒකනේ වඩා යෝග්‍ය වෙන්නේ ව්‍යවස්ථාවේ තියෙන එක. මම කියන්නේ ඒකයි. කමන්නේ ඒක නේද දවස් දෙකක් වගේ වැඩ බැලුවා කියලා ප්‍රශ්නයක් එන්නේ නැහැ නේ මේ අගමැතිවරයා. යන අගමැතිවරයා මේ කෙටිකා මේ දවස් පැයකීපයක් වැඩ බැලුවා කියලා. මොකද දන්නවද? ඔය මාර පුටුවක් ඕක. ඔය ජනාධිපති ඔය පුටුව හරි අමුතු දේවල් කරපු පුටුව. මෙතන අගමැතිවරයාට අපි කිව්වොත් අපි සාකච්ඡා කළොත් ඔබතුමාත් මැදිහත් නැමන්නේ. දැන් මේ ඉන්න අගමැතිවරයා විශේෂයිනේ. එයාට පක්ෂයක සමාජිකයෝ නැහැ. තනි කෙනෙක් නේ තනි එක්සත් ජාතික පක්ෂයේ තියෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය තමයි මේ අගමැති වෙලා තියෙන්නේ. නමුත් අගමැති වැඩ බලන ජනාධිපති වෙනවා. පාර්ලිමේන්තු බලයක් නැහැ. හැබැයි ඔහුට තියෙන්නේ කාර්යභාරය වැඩ බලන ජනාධිපතිවරයා හැටියට පාර්ලිමේන්තුව රැස් කරලා පාර්ලිමේන්තු අනුපාතික ජනාධිපතිවරයෙක් පත් කරන්න ඉඩ ලබා දෙන්න. ඒක තමයි මම හිතන්නේ නාම යෝජනා ගන්නවා කියලා තියෙන 19 වෙනිදා. එදාට පුළුවන් මම හිතන්නේ. ඔබ කියන විස්තරය අනුව ඒක නම් ඒක බලමු පක්ෂ නායකයන්ගේ එකඟතාවයක් මත. ඔව් මට ලැබුණ තොරතුරක් මම අතර ලැබිච්ච තොරතුර මම කියන්නේ. ඒ අදහස. අයි බලමු මම විරාමයට ගිහිල්ලා මේ ක්‍රි සාකච්ඡාව කරමු. දැන් සම්බන්ධතාවයේ ප්‍රධාන පාරක් මැදිරිය. අපි මේ අද සාකච්ඡා කරන්නේ ජනපති එල්ලා අස්වැයෙන් පසු රට යන තේමාව ඔස්සේ මම කැමති ඊළඟට අනිද්දා ජාතික පුවත්පතේ කර්තෘ නීතිඥ KW ජනරන්ජන මහත්මයා වෙත එන්නේ. දැන් ජනරන්ජන මහත්මයා අපි වටගල මහත්මියත් ව්‍යවස්ථාමය කාරණා කිහිපයක් පිළිබඳව විග්‍රහ කළා. දැන් අපි ලැබෙන ආරංචි හැටියට ජනාධිපතිවරයා රට හැර ගොස් නම් හැබැයි ඔහු ලිඛිතව අර ව්‍යවස්ථා ප්‍රකාරව කතානායකවරයා වෙත තම ධුරයෙන් එල්ලා අස්වීමේ ලිපියක් යොමු කළ නැත්නම් හැබැයි ඊළඟට තියෙන කාරණාව දින 30ක් තමන්ගේ ධුරයේ වැඩ කෙරේ නැත්නම් කියන එකනේ තියෙන අර ධුර අහිමි වෙන්නේ. එතකොට මේ ලියුම නොදී රට යාමතට පවත්වන තත්ත්වය මොකද්ද ජනරන්ජන මහත්මයා? ඔව් ඇත්තටම දැන් ටිකක් මේක මේ විදිහට බැලුවහම මේ ප්‍රශ්නේ සංකීර්ණත් වෙනවා වගේ තේරෙනවා. දැන් ඇත්තටම ලංකාවේ ඉන්නේ මේ මොහොතේ ඉන්නේ අද්භූත ජනාධිපතිවරයෙක්නේ. අද්භූත ජනාධිපතිවරයෙක් කියලා කියන්නේ භෞතිකව කෙනෙක් නැහැ. හැබැයි එක එක තැන්වල ඉන්නවා. දැන් අද මම දැක්කා මේ විදේශ ප්‍රවෘත්ති ආයතන කීපයක්ම අල් ජසීරා එක ඒ වගේ මේ ලංකාවේ ඉන්න විද්වතුන්ගෙන් අහනවා මේ කොහෙද ජනාධිපතිතුමා ඉන්නේ මේ වෙලාවේ. කාටවත් දෙන්න උත්තරයක් නැහැ. අද උදේ වරු වෙනකොට කිසිම කෙනෙකුට දෙන්න උත්තරයක් නැහැ කොහෙද ඉන්නේ කියලා. ඊළඟට සමාජ මාධ්‍යවල විවිධාකාර අද මේ තොරතුරු එනවා. අර වටකල මහත්මයාත් කිව්වා වගේ රත්මලාන්ට ආවා නැවක ඉන්නවා ආදී ලෙස. දැන් මේක හරිම මේ අවාසනාවන්ත තත්ත්වයක් නේ. රටක ජනාධිපතිවරයෙක් මම අර ඉස්සෙල්ලා කියපු විදිහට රටේ හිටපු බලවත්ම ජනාධිපතිවරයා එකපාරට මේ හොයාගන්න බැරි අද්භූත පුද්ගලෙක් බවට පත් වෙලා ඒ ඉන්නවා කියනවා මෙහෙ ඉන්නවා කියනවා. අද කතානායකවරයා හවස අර ඔබ කියපු විදිහට ලංකාවෙන් පිට රටක මම හිතන්නේ සමීපතම රටක ඉන්නවා කියලායි කියන්නේ. අපිට තොරතුරු තියෙන විදිහට සමහර මාලදිවයිනේ වෙන්න පුළුවන්. රටේ ඉන්නවා මේ ඔහු නැවත බදාදා එනවද මොකද්ද වගේ කතාවක් තමයි කියන්නේ. දැන් මේ මෙවැනි තත්වයකට එක පැත්තකින් තනි පුද්ගලයෙක් තමයි මේ සම්පූර්ණ ව්‍යසනය ඇති කරේ.
තනි පුද්ගලෙක්. ඔහුවට විශාල පිරිසක් හිටියට අවසානයේ මේ පුද්ගලයා තනියෙන් වැඩ කරන්න ගිහිල්ලා තමයි මේ ඛේද වාචකය ඇති කරගත්තේ. දැන් අඩු ගානේ ඒ තමන්ගේ වළංගු භාවයට තමන්ගේ දේශපාලන පිළිගැනීමට ජුලි 9 වෙනිදා ඊටාම බරපතල විදියට අභියෝග කරලා තියෙනවයි කියන එක තේරුණ වහාම මම නම් හිතන්නේ බුද්ධිමත් අපි සරල භාෂාවෙන් කිව්වොත් මොලේ තියෙන දේශපාලන නායකයෙක් නම් ඒ වෙලාවේ ඉල්ලා අස්වීමේ ලියුම දීලා ගෙදර යනවා. ඒකනේ අපි දන්න සාමාන්‍ය ක්‍රමය සාමාන්‍ය සිහි බුද්ධියකින් යුක්ත පුද්ගලයෙක් හැසිරෙන ක්‍රමය ඒකනේ. උදාහරණයක් හැටියට රටේ සියලුම මහජනතාව කියන්නේ ආගමික නායකයන් සමාජ ක්‍රියාකාරකයන් දීර්ඝ කාලයක් තිස්සේ කිව්වා මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කරුණාකරලා ඉල්ලා අස්වෙන්න කියලා. ඒකට කල් දුන්නා. මහානායක හාමුදුරුවරු මම හිතන්නේ අවස්ථා දෙක තුනකදී ලිපි නිකුත් කරා. කරුණාකරලා ඉල්ලා අස්වෙන්න. අනිත් ආගමික නායකයන් ඉල්ලා සිටියා. කරුණාකරලා ඉල්ලා අස්වෙන්න රට මෙවැනි අර්බුදයකට දාන්නේ නැතිව. ඒ කිසිම අවස්ථාවක ඉල්ලා අස්වීම සඳහා තීන්දුවක් ගත්තේ නැහැ. ඊළඟට මැයි 9 වෙනිදා අර විශාල ව්‍යසනය ඇති වෙලා රට පුරාම ගෙවල් ගිනි තියලා තමන්ගේ ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට තමන්ගේ මේ දීපල වලින් වන්දි ගෙවන්න තිබිච්ච වෙලාවේ ඒ වෙලාවේ කිව්වෙත් ගෝටා ගෝ හෝම් කියලා මිනිස්සු. මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පටන් ගත්තේ එහෙම. නමුත් ඔහු කරේ මොකද්ද? ඔහු නැවතිලා අනෙක් ඔක්කොම ගෙදර ඇවිල්ලා. අගමැතිවරයා ගෙදර ඇරියා, ඇමති මණ්ඩලය ගෙදර ඇරියා, ඇමති මණ්ඩලය එහාට මෙහාට මාරු කරා. අලුත් තරුණ ඇමතිවරුක් දැම්මයි කියලා කිව්වා. ධම්මික පෙරේරා වගේ අය ඇමති ධූර වලට ගෙනාවා. මේ විදිහේ සම්පූර්ණ රාජ්‍ය යාන්ත්‍රණය විකාරයක් බවට පත් කරා. ඒ මුකුත් නැතිව Tamanට පළවෙනි සංඥාව ලැබුණාම රටේ මහජනතාව Tamanගේ පාලනය තවදුරටත් ඉවසන්නේ නැතිය කියලා අර වටගල මහත්මයා කියපු විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන විධිවිධාන වලින් ඉල්ලාසීම ලියුම කියවන්න තිබුණා. ඉල්ලාසීම ලියුම යවුවනම් එහෙම අර කියපු විදිහට මාසයක් ඇතුළත අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පත් කරගෙන මේ තරම් කලබගෑනියකින් තොරව ඊටාම පහසුවෙන් මිනිස්සු සාකච්ඡා කරලා දැන් අපි මොකද්ද කරන්න කියන එක පිළිබඳව අවුලක් ඇති කරගන්න නැතුව අපිට පුළුවන්කම තිබුණා මේ කාරණා ඉස්සරහට ගෙනියන්න. නමුත් දිගින් දිගටම ඒ තීරණය ගැනීම පමාවීමේ ප්‍රතිඵලය තමයි දැන් අදත් අපි මේ මුන්නේ. එතකොට මම අර ඉස්සෙල්ලා කියපු විදිහට සාමාන්‍ය සිහි බුද්ධියකින් හා දේශපාලන ඥානයකින් යුක්ත පුද්ගලයෙක් නම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සරලව කිව්වොත් එහෙම ගමේ භාෂාවෙන් කිව්වොත් එහෙම ලැජ්ජ තියෙන නායකයෙක් නම් ඔහු ජූලි මාසේ 9 වෙනිදා දවල් වෙනකොට ඉල්ලා අස්වීම ලියුම ඒ වෙනකොට ඔහු මොකද්ද කරේ? අපි දන්නේ නැති කිසිම තර්කානුකූල හේතුවක් නැතිව 14 වෙනිදා ඉල්ලා අස්වෙනවා කියලා කිව්වා. 13 වෙනිදා ඉල්ලා අස්වෙනවා කියලා කිව්වා බදාලා. මේකේ මොකද්ද දේශපාලන තර්කය කියන එක කාටවත් තේරෙන්නේ නැහැ. ඒ නිසාම සමාජයේ නැවත වාරයක් මහ විශාල සැකයක් බියක් ඇති වෙන්න පටන් ගත්තා. මොකක් හෝ ගේම් එකක් දැන් මේ ආයෙ ගන්න හදනවා. දැන් මේක මේ දේශපාලන නායකයෙක් සමාජයක් ඇතුළත කරන්න ඕන දෙයක්ද? දැන් ඒකෙන් තවත් අවුලක් ඇති කරනවා. දැන් තවත් අවුලක් ඇති කරනවා. ඊට පස්සේ දැන් ඔහු අර කිව්වා වගේ ටෙරාන් අහපු ප්‍රශ්නේ මිනිස්සුන්ට තියෙනවා. දැන් ඉල්ලාස්වීමේ ලියුම දෙන්නේ නැතුව එයා දිගින් දිගටම රටට පිටරටට වෙලා හිටියොත් නැවත ව්‍යවස්ථාවේ අර්බුදයක් එනවා. ජනාධිපතිවරයා ඉල්ලාස් වෙලා නැහැ. ඊළඟට ඔහුව දූරයෙන් ඉවත් කරන්න වෙනත් මොකක් හරි ක්‍රියාමාර්ගයක් හොයන්න සිද්ධ වෙනවා. මේ රටේ දේශපාලන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් රාජ්‍ය පාලන ක්‍රියාවලිය අරාජික වෙන්න පුළුවන්. මේ විදිහේ මහ බරපතල අවුල ඇතිලා තියෙනවා. ඉතින් මෙවැනි තත්වයකට රටපත් කිරීම සම්බන්ධයෙන් නම් මම හිතන්නේ ටෙරාන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සම්පූර්ණයෙන් වග කියන්න ඕන. ඒ වගේම මේ වගේ තනි පුද්ගලයෙක් මත රඳා පැවතිලා මෙන්න මෙතනින් රට වෙනස් කරන්න පුළුවන් කියලා ඔහුව බලයට ගේන්න දායක වෙච්ච හැමදෙනාම මේකට වග කියන්නේ. ඒ විතරක් නෙමෙයි ඒ අයගේ ක්‍රියාවලිය නිසා අද දුක් විඳින්නේ මේ ඡන්දේ දීපු 69 ලක්ෂයට ඇතුළත් නොවන මුළු රටේ සමස්ත 2 කෝටි 20 ලක්ෂයක් වගේ ජනතාව මුළු ඔක්කොම අපි ඔක්කොම. හරි? ඉතින් තවදුරටත් මේ විකාරය අපි ඉවසනවාද නැද්ද කියන කාරණේ මම හිතන්නේ ඊටාම වැදගත්. අනිත් එක ජනගන්ධන මහත්මයා දැන් අපි මේ කතානායකතුමාගේ ප්‍රකාශයේ ලැබෙන තොරතුරු හැටියට ගත්තාම මේක තවත් සංකීර්ණ ප්‍රශ්න ඇති කරන සුළු ප්‍රකාශ. දැන් ඔහු කියනවා අසල්බැසි රටකට ජනාධිපතිවරයා ගිහින් තිබෙනවා. ගිහිල්ලා බදාදා වෙන්න ලියුම දෙනවා කියලා. ඉතින් ඇයි මේ ලියුම දීලා ගියාම මොකද වෙන්නේ? නැත්නම් මේ රටකට හදිසියේ ඇයි ගියේ? ඒක හරි ප්‍රශ්නකාරී ස්වභාවයක් දැන් මතුවෙනවා තිබෙනවා. ඔව් ඒක උරුමනායම ඇති කරන ව්‍යාකූල භාවයක් නෙටරන්. ඒ කියන්නේ මේ සමාජයක් මේ තරම් දේශපාලන අඳුරක අවුලක නොදැමිය යුතු ඇත්ත වශයෙන්ම. එහෙම දැම්මහම වෙන්නේ මොකද්ද දන්නවද?
අර අපි බලාපොරොත්තු අපි හිතන අර අරාජකභාවයට ඕන වෙලාවක යන්න පුළුවන්. ඕනම විනාශකාරී බලවේගයකට අරාජකවාදී බලවේගයකට මේක ඇතුලේ වැඩ කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. සමහර වෙලාවට හමුදාව මේ මැදිහත් වීම පවා සිද්ධ වෙන්න පුළුවන්. ඒ තරම් අරාජකභාවය. ඉතින් ඒ නිසා අත්ත වශයෙන්ම නම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වටේ ඉන්න අයගේ වගකීම තමයි මේ පුද්ගලයාට කියන එක කරුණා කරලා තවදුරටත් මේ ප්‍රශ්නේ ඇති කරන්න එපා. දැන් උදාහරණයක් ලෙස සර්වපාක්ෂික ආණ්ඩුවක් අන්තර්කාලීන ආණ්ඩුවක් කියන එක මේ වහාම ඊයේ ඇති වෙච්ච දෙයක් නෙමෙයි තරම්. පහුගිය කාලේ පුරාම මම අර ඉස්සෙල්ලා කියපු විදිහට දේශපාලන නායකයෝ පක්ෂ රටේ සාමාන්‍ය පුරවැසියෝ ආගමික සංස්ථාව මේ හැමෝම කියපු දෙයක් තමයි ජනාධිපතිවරයා ඉල්ලා අස් වෙන්න. ඉල්ලා අස් වෙලා සර්වපාක්ෂික ආණ්ඩුවකට ඉඩ දෙන්න. ඒකෙන් යම් කිසි කාලයක් යන්න මම අවංකව විශ්වාස කරනවා මේ මොහොතේ මහමැතිවරණය පවත්වන්න බෑ. මේ රටේ තියෙන තත්ත්වය මහමැතිවරණේ සුදුසු එකක් නෙමෙයි. නමුත් ජනමතය වෙනස් කිරීම සඳහා ජනමනක් ලබා ගැනීම සඳහා අපිට ලැබෙන පළවෙනි අවස්ථාවේ මැතිවරණයකට යන්න ඕන. ඒකට ඔය යෝජනාව දීර්ඝ කාලයක් තිස්සේ තිබුණා. ජනාධිපතිවරයා ඉවත් වෙන්න සුදුසු පරිදි පාර්ලිමේන්තුවෙන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පත් කරන්න අවස්ථාව දෙන්න ඊළඟට ඇමති මණ්ඩලයක් පත් කරගන්න ඒකට සියලු දේශපාලන පක්ෂ ඇවිල්ලා වාඩි වෙන්න ඇවිල්ලා වාඩි වෙලා යම් නිශ්චිත කාලයකට එකඟ වෙච්ච කාලයකට ඊළඟට න්‍යාය පත්‍රයකට මෙන්න මේව තමයි අපි කරන්නේ අපේ හැම පක්ෂයක්ම කැමති තමන්ගේ නායකයා අගමැති වෙනවා හැම පක්ෂයක්ම කැමති තමන්ගේ ආණ්ඩුවක් පිහිටවනවා හැම පක්ෂයක්ම කැමති තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ඉස්සරහට යනවා නමුත් මේ රටේ තියෙන ප්‍රශ්නය ඒ දේශපාලන පක්ෂවල සීමාව ඉක්මවා ගිය ප්‍රශ්නයක් ලොකු ප්‍රශ්නයක් ඒ කියන්නේ අපි අපේ ජීවිත කාලවලදී මේක ඉස්සෙල්ලා පරම්පරාව ජීවිත කාලෙදිත් මුණ නොදීපු එකක් ඒ වගේ වෙලාවක දේශපාලන පක්ෂ වලට හැමෝම ආයාචනය කළේ කරුණා කළා වාඩි වෙන්න සර්වපාක්ෂික ආණ්ඩුවක් හැටියට කෙටි කාලයක කවුරුත් කිව්වේ නෑ ඒක අවුරුදු 5ක් 10ක් ගෙනියන්න කියලා හැමෝම කිව්වේ මේ මිනිස්සු එදිනෙදා මුහුණ දෙන මේ දෛනික ජීවන ප්‍රශ්න අඩු ගානේ සාමාන්‍ය මට්ටමකට ගෙනෙන තරමට කෙටි කාලයකට එකඟ වෙන්න හැබැයි මූලික න්‍යාය පත්‍රයක් හදාගන්න මෙන්න මේකයි අපි කරන්නේ අංක 1 අපි මේක කරනවා අංක 2 මේක කරනවා අංක 3 මේක කරනවා එහෙම වුණාම ටෙරන් තියෙන්නේ අර පාලනයට හවුල් වෙන පක්ෂ වලට පෞද්ගලික එහෙම නැත්නම් ඒ පක්ෂ නායකයන්ට පෞද්ගලික වගකීමක් එන්නේ නැහැනේ. යම් විදියකින් අසාර්ථක වුණත් ඒ ක්‍රියාත්මක වෙන්නේ අර පොදු න්‍යාය පත්‍රය. එතකොට අර එක එක්කෙනාට පෞද්ගලිකව එන්නේ නැහැ මේ පීඩනයක් එහෙම නැත්නම් බලපෑමක් චෝදනාවක් ඔයා තමයි මේක අල කරේ. ඔබතුමා කියන්නේ දැන් අපි කිව්වොත් දැන් අර යෝජනා කරන හැටියට අන්තර්කාලීන ආණ්ඩුවේ වගකීමක් කෙනෙක් ගන්න එපා. දැන් අපි ජනාධිපතිකම අගමැති ධුරය ගන්න ඕනේ. නැමෙති ධුර ගන්න ඕනේ. නමුත් සමහර දේශපාලන පක්ෂ තමන්ගේ පුද්ගලයෝ පවා තමන්ගේ දේශපාලන අනාගතය දිහා බලලා මේ වෙලාවේ රටේ තිබෙන ස්වභාවය හැම්පැත්තෙන් වැටලා තියෙන්නේ මේක ගොඩ දාන කාලයක් යන බව තියෙන නිසා මේක ඉදිරිපත් වෙන්නේ නැති ස්වභාවයක් තිබෙනවා කියන ඔබතුමා කියන්නේ. ඒක මේ වෙලාවේ නොකළ යුත්තක්. නමුත් පොදු න්‍යාය පත්‍රයක් හදලා පොදු වැඩ පිළිවෙලක් සඳහා සහාය දීම ඔක්කොගේ වගකීමක් කියන අදහස තමයි මේ. ඒක තමයි ඒක මේ පොදුවේ ආපු දෙයක් තරම් මම මේ කියන්න හදන්නේ දැන් දේශපාලන පක්ෂය එහෙම හිතන එක සාධාරණයි. දේශපාලන පක්ෂය හිතනවානේ රට ලොකු අර්බුදයක තියෙනවා. අපි මේකෙන් වගකීමක් ගත්තොත් එහෙම මේක ඇත්ත වශයෙන්ම නම් කිසිම දේශපාලන පක්ෂයකට තනියෙන් මේකට ගොඩ දාන්න බෑනේ. මේ වෙලාවේ ගොඩ දාන්න බෑ. දේශපාලන නායකයෙකුට මේක ගොඩ දාන්න බෑ තරම් මම දන්නේ මට තේරෙන දේ. එතකොට කරන්න තියෙන්නේ මොකද්ද? එතකොට කරන්න තියෙන්නේ ඒගොල්ලෝ හිතනවා අපි මේක බාරගත්තොත් එහෙම අපේ අනාගත දේශපාලනයට හානියක් වෙනවා. ඒක සාධාරණයි ඕන දේශපාලන පක්ෂයකට එන්නේ තියෙන්න පුළුවන්. නමුත් මම කල්පනා කරපු දේ තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට දේශපාලන අනාගතයක් නැහැ නේ. එතනින් එහාට යා තව අවුරුදු 2ක් හිටියත් මේ අදහෙට ඉල්ලා ආසුණත් මෙතනින් එහාට ඇමරිකාවට ගිහිල්ලා තමන්ගේ පුත්‍රයාත් එක්ක ඒ ගෙදරට වෙලා ඉන්නව ඇරෙන්න ලංකාව ඇතුළත කිසිම භූමිකාවක් නැත. දේශපාලන හෝ සමාජමය කිසිම භූමිකාවක් නැත. ඒක ඔක්කොම ඉවර කරගත්තානේ. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ වයසයි දේශපාලන මේ අනාගතය බලනකොටත් එයාටත් එහෙම දෙයක් නැහැනේ. එහෙම වෙන්න බෑ ප්‍රායෝගිකව අපිට තේරෙන දේ. එතකොට අර අනෙක් දේශපාලන පක්ෂ විපක්ෂ දේශපාලන පක්ෂ ගත්තාම සාපේක්ෂව තරුණ ඊළඟ પરම්පරාවේ ඉන්න නායකයෝ. ඒ අය සාධාරණයි හිතනවා අපි මේකට අත දැම්මොත් එහෙම අපේ අනාගත දේශපාලන ගමන් මගට මේකෙන් හානියක් වෙන්න පුළුවන්. ඒක ඇත්ත. නමුත් ඒක තමයි මම කිව්වේ ඒ නිසා පෞද්ගලිකව මේ වගකීම් බාර ගන්න එපා. අපිට ආණ්ඩුව දෙන්න අපි මේක කරන්නම් කියලා බාරගන්නේ නැතිව නෑ අපි ඔක්කොම එක්කම වෙලා මේක බාර ගන්නවා. අපි ඔක්කොම එක්කම වෙලා වාඩි වෙලා න්‍යාය පත්‍රය තීන්දුව කරනවා.
ඒ න්‍යාය පත්‍රයේ මත තමයි අපි කටයුතු කරන්නේ. එතකොට අර ඇමතිවරුන්ට ප්‍රෙස් කොන්ෆරන්ස් වලට ඇවිල්ලා කියන්න ඕනේ නෑනේ මම හිතනවා මේක කරන්න ඕන මම තමයි මේක ප්ලෑන් කරේ මගේ සංකල්පයක් තමයි මේක කියලා. ඒක කියන්න ඕනේ නෑනේ. ඇත්තට වැඩපිළිවෙල ඉදිරිපත් කිරීම තමයි සාමූහික ඉදිරිපත් කියන වැදගත් වෙන්නේ. පොදු වැඩපිළිවෙල ඇතුළේ. එතකොට මම මේ කියන්න හදන ඊළඟ කාරණය ඒ පොදු වැඩපිළිවෙල සාර්ථක වුණොත් ඒකේ ගෞරවය ඔය හැම දේශපාලන ව්‍යාපාරකණුව ගන්න පුළුවන්. ඒගොල්ලන්ට කියන්න පුළුවන් රටේ අසීරු අවස්ථාවේ රට මුණ දීපු අසීරුතම අවස්ථාවේ අපි අපේ පෞද්ගලික දේශපාලන සීමාවල් ඉක්මවා ගිහිල්ලා ඇවිල්ලා රටේ යහපත වෙනුවෙන් වාඩි වුණා. ඒකෙදි අපි මේක පොදු න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරා. ඒක මේ අපේ පෞද්ගලික පක්ෂ න්‍යාය පත්‍රයක් නෙමෙයි පොදුවේ අපි එකඟ වෙච්ච න්‍යාය පත්‍රයක්. ඒක තමයි අපි ක්‍රියාත්මක කළේ කියලා කියන්න පුළුවන්. එතකොට මම අර ඉස්සෙල්ලා කියපු විදිහට ඒකේ යම් ආකාරයක වැටීමක් අවාසියක් තියෙනවා නම් ඒක සාමූහිකව බෙදලා. ඒ වගේම ඒකේ ජයග්‍රහණයක් තියෙනවා නම් ඒගොල්ලන්ට කියත හැකි මෙන්න අපේ දායකත්වයෙන් මේ රට ඇති කරගත්ත ජයග්‍රහණ. ඒක ඊළඟ දේශපාලන ගමන් මගේදී ඒකට අර ප්ලස් පොයින්ට්ස් නේ ධනාත්මක විදිහට ඒවා බලපානවා. ඉතින් ඒකයි අපි දිගින් දිගටම මම ලිව්වා මම මේක කිව්වා මේ මොහොත Tamanගේ සීමාවලින් එහාට ගිහිල්ලා හිතන්න. වාසනාවකට දැන් එතෙන්ට දේශපාලන පක්ෂ ඇවිල්ලා තියෙනවා. ඒක තමයි මම හිතන්නේ මේ වෙලාවේ තියෙන ඉතාම ධනාත්මක කාරණය. සියලු දේශපාලන පක්ෂ අඩු වැඩි වශයෙන් මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පවා කිව්වා අපි මේක ඇතුලේ මේ අන්තර්කාලීන ආණ්ඩුව ඇතුලේ වගකීමක් අපිට ලැබෙනවා නම් අපි ඒක ඉෂ්ට කරන්න කැමතියි. මේක තමයි මේ වෙලාවේ තියෙන ඕන දර්ශනය. ඒක තමයි පුළුල් දැක්ම මේ වෙලාවේ වැඩට බහින්න ඕන. ඉතින් ඒ නිසා දැන් අර මේ වටගල මහත්මයා කිව්වා වගේ ජනාධිපතිවරයා අපි හිතුවොත් ඉල්ලා අස්සෙනවයි කියලා 13 වෙනිදා ඊළඟට පාර්ලිමේන්තුවෙන් පත් කරගන්න ඕන අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්. අර ඔහු කියපු විදිහටම හරි අගමැතිවරයා තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වෙන්න ඕන. ඔහු නැත්තම් කතානායකවරයා වැඩබරන මේ ජනාධිපතිවරයා වෙන්න පුළුවන්. ඊළඟට මාසයක් ඇතුළත ජනාධිපතිවරයා තෝරගන්න ඕන. දැන් අර ඔබ කියපු විදිහටම පාර්ලිමේන්තුව තීන්දුව කළා තියෙනවා. දැන් මේ සුමානේ පාර්ලිමේන්තුව පැවැත්වෙන සුමානේකුත් නෙමෙයි. ඊළඟ සුමානේ. ඔව්. ඊළඟ සුමානේ පාර්ලිමේන්තුව පැවැත්වෙන නියමිතව තිබුණේ. එතකොට මේ ප්‍රශ්නේ තවත් සුමානයක් ඉස්සරහට යනවා. එතකොට දැන් ඊළඟට තීන්දුව කළා තියෙනවා 15 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වෙන්න 18 වෙනිදා නාම යෝජනා කැඳවන්න ජනාධිපති ධූරය සඳහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා සඳහා සහ 19 තෝරා ගන්න. දැන් මේකෙදී ආණ්ඩු ක්‍රම අර සුනිල් ඉතාම පැහැදිලිව කිව්වා වගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාමය ප්‍රතිපාදන තියෙනවා. ඒ වගේම අපිට එකඟතාවල් ඉති කරගන්නත් පුළුවන්. දැන් උදාහරණයක් ලෙස මේ රටේ ඉඳලා තියෙනවා සුළුතර බලයක් තියෙන පාර්ලිමේන්තුවේ අගමැතිවරු. රනිල් වික්‍රමසිංහ මහත්මයා එහෙම හිටපු එක්කෙනෙක්. ශ්‍රීමාව බණ්ඩාරනායක මහත්මියා රටේ අගමැති ධූරයට මුලින්ම පත් වෙනකොට එයා පාර්ලිමේන්තුවේ മന്ത്രിවරයෙක් නෙමෙයි. බණ්ඩාරනායක මහත්මයාගේ ඝාතනයෙන් පස්සේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ മന്ത്രി ධූරය දීලා තමයි එයාව ගෙනවන්නේ. එතකොට මම නම් හිතන්නේ නැහැ පාර්ලිමේන්තුවේ ඉන්නවද නැද්ද පාර්ලිමේන්තුවේ ජාතික ලයිස්තුවේ മന്ത്രിවරයෙක්ද නැද්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. අගමැති ධූරය සඳහා හෝ වෙනත් ධූරයක් සඳහා. ඒකට හේතුව දැන් සදාචාරාත්මක ප්‍රශ්නයක් තියෙනවා. මේ එයාට එක ආසනයයි තියෙන්නේ එයාගේ පක්ෂේ පරාද වුණා එයා ජාතික ලයිස්තුවෙන් ඉන්නේ කියලා. මම හිතන විදිහට ජාතික ලයිස්තුව කියන්නේ මේ රටේ පාර්ලිමේන්තු മന്ത്രിවරුන්ගේ එක මේ ක්‍රමයක්. ඒ අපිට කියන්න බෑ ජාතික ලයිස්තුවෙන් ඉන්න අය අනිත් අයට වඩා පල්ලෙහාන් ඉන්නේ එහෙම කියන්න බෑ. නමුත් ඉතින් දේශපාලන විවේචනය ගැන කරන්න පුළුවන්. එතකොට මම හිතන්නේ මේක ඇතුලේ ජනාධිපතිවරයෙක් එතකොට දැන් ඊළඟට තෝරාපත් කරගන්න ඕන පාර්ලිමේන්තුව තුලින්. පාර්ලිමේන්තුව තුලින් තෝරාපත් කරගන්නකොට ඒකෙදි අර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන මම හිතන්නේ ඒකාන්තර බහුතරයකින් පාර්ලිමේන්තුව. ඒ කියන්නේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනා අතරින් භාගයකට වැඩි ප්‍රමාණයක් ඒකාන්තර බහුතරයකින් තමයි තෝරගන්න වෙන්නේ. රහස් ඡන්දය. රහස් ඡන්දකින් තෝරගන්න පුළුවන්. ඒක තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. දැන් ඕක ඔහොමම වෙන්න ඕනේ නෑනේ. ඕක ඔහොමම වෙන්න ඕන නැතුව ඕනනම් පාර්ලිමේන්තුවට පුළුවන් හරි අපි මෙයාව යෝජනා කළා අපි සම්මත කරගන්නවා අපි ඡන්දයකට යන්නේ. ඒක පොදු එකකට. ඒක දේශපාලන එකකට. දැන් උදාහරණයක් ලෙස ආර් ප්‍රේමදාස මහත්මයා 1993 දී ජීවිතයෙන් සමුගත්ත වෙලාවේ ඩී.බී. විජේතුංග මහත්මයාව අනුප්‍රාප්තික ජනාධිපතිවරයා කරපු වෙලාවේ ඔය ප්‍රතිපාදනයම තිබුණා. නමුත් ප්‍රශ්නයක් ආවේ නෑ නේ පාර්ලිමේන්තුවේ ඡන්දයකට කියලා. ඒ නිසා දේශපාලන එකඟතාව කියන එක මේ මොහොතේ වැදගත්. අර කිව්වා වගේම මේ මොහොතේ කිසියම් ආකාරයක දේශපාලන බලවේග වලට මහජනතාවගෙන් බලපෑම් ඇතිලා වෙනස්කම් වෙලා තියෙනවා. උදාහරණයක් ලෙස පොහොට්ටු පක්ෂයට තිබිච්ච ජනවරම සෙලවීමකට ලක් වෙලා තියෙනවා.
එතකොට පොහොට්ටු පක්ෂය කියනවා නම් එහෙම නෑ අපිට තමයි වැඩි බලය තියෙන්නේ. අපිට අනුව තමයි දැන් ඊළඟ ජනාධිපතිවරයා තෝරගන්න ඕන අපි තමයි යාව තෝරන්නේ කියනවා නම් මම හිතන්නේ ඒක දේශපාලන වශයෙන් ලොකු වරදක්. මොකද පොදුවේ ගත්තයින් පස්සේ ජනාධිපතිවරයාගේ ඉඳලා ප්‍රතික්ෂේප වෙලා තියෙන වෙලාවක පොහොට්ටුවට කියන්න බෑ අපේ බලය තියෙනවා අපි ඒ අනුව තීන්දුව ගන්නවා. ඒකයි මම කිව්වේ අපි මේ සියලු දේශපාලන පක්ෂ අතර ඇතිවන පොදු සම්මුතියක් තමයි මේ වෙලාවේ වැදගත් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි තරක්. එළියේ ඉන්නවා තව කට්ටිය. නේද? පාර්ලිමේන්තුවෙන් පිටට මහජන බලය ගේන්න ඕන කියලා ගෝල් ෆේස් එකේ අරගල කරපු විශාල පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ න්‍යාය පත්‍රයක් තියෙනවා. ඔවුන්ගේ ඉල්ලීම් තියෙනවා. ඒතකොට ඒවත් මේවට ඇතුල් කරගන්නවා. එතකොට අපි මෙතනින් එහාට යනකොට මම දිගින් දිගටම අවධාරණය කරන්න කැමති කාරණේ ඒකයි හැමෝම වාඩි වෙන්න එකතු කරගන්න පුළුවන් සියලු දෙනා එකතු කරගන්න සාකච්ඡා කරන්න තමන්ගේ කොටස විතරක් බෙදලා වෙන් කරගන්න නැතිව මොකද ඒ සම්මුතිය ඇතුලේ පමණයි අපි දැන් මේ මූණ දීලා ඉන්න ප්‍රශ්නෙන් ගොඩ යන්න පුළුවන් වෙන්නේ ඊට පස්සේ අපි යමු අපිට හැමෝටම සෙල්ලම් කරන්න පුළුවන් සමාන මට්ටමේ පිට්ටනියක් හදාගත්තාම සෙල්ලම් කරමු දේශපාලන පක්ෂ මහමැතිවරණයකට යන්න තමන්ගේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්න අපේක්ෂකයෝ ගේන්න හැබැයි මේ මොහොත බොහොම බැරෑරුම් ලෙස සලකන්න මේ මොහොත නම් පිට්ටනිය බොහොම දරුණේ ඡන්දය දරුණුයි ඒක තමයි ඒක සමතලා කරගන්න එක තමයි දැන් වැඩේ අපේ අපි නැවත විරාමයක් ලබා ගන්නවා දැන් සම්බන්ධතාවයේ ප්‍රධාන පාලක මැදිරියට අපි සාකච්ඡා කරන්නේ ජනපති ඉවත් වීමෙන් පසු රට යන තේමාව ඔස්සේ අපි සිසු දේශපාලන කාරණා පිළිබඳවත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මකිමති ජාතික ජන බලවේගයේ විධායක සභික ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික නීතිඥ සුනිල් වටගල මැතිතුමා වෙත යන්නේ අපි කිව්වොත් දැන් ගඩබලන ජනාධිපතිවරයා අන්තරාර්ථ ජනාධිපතිවරයා හරිපත් කරගෙන අපි රට යන වැඩ පිළිවෙලේ වැදගත් වෙයි. එතකොට අපිට තියෙනවා දේශපාලන පක්ෂ හැටියට අපේ ජනරන්ජන මැතිතුමා කිව්වා වගේ දේශපාලන පක්ෂ වලට වගකීමක් මේ වෙලාවේ අර රටේ ඔබතුමා කිව්වා ඒ සාමාන්‍ය ජනතාවක තුළ තිබෙන තත්ත්වයක් තේරුම් ගත යුතුයි ජනවරම් දැන් අහෝස් වෙලා තිබෙන්නේ ඒ සාමාන්‍ය ස්වභාවයෙන් තේරුම් ගන්න පුළුවන් නමුත් දේශපාලන පක්ෂ හැටියට මේ වෙලාවේ තියෙන සුවිශාල වගකීමක් දැන් අද පක්ෂ නායකලා සිබිලි යන්නම් තියෙන රන් තිබෙනවා ඒ වගේ එකඟතාවයට පැමිණීම මම හිතන්නේ මෙන්න මේ සම්බන්ධයෙන් තොරතුරු ඔබතුමාගේ ඉදිරිපත් වෙනවා නම් මේ හා සම්බන්ධව මම හිතනවා මේක වැදගත් රටේ ජනතාවට. මම පොඩි කාරණාවක් ලියන්නම්. මෙන්න මෙහෙම. දැන් අපිට පොඩි සැකයක් ඇති වෙලා තියෙනවානේ මේ දැන් එයා විදේශගත වෙලා ඉන්නේ. එතකොට දැන් මේ ලිපිය ආවේ නැත්තම් මොකද වෙන්නේ? ඔය වගේ පොඩි කතාවක් තියෙනවානේ. දැන් ඇත්තටම කල්පනා කරාම මොකද්ද අපි කරන්නේ? ව්‍යවස්ථාව ඇතුලේ අපි නිකන් ගැටේකට අහු වුණාද? කොහොම කතාවක්. එතකොට මම කියන්නේ තරන් අපිට දැන් මට විරුද්ධව බලවේගයක් ඉන්නවා නම් ඒ විරුද්ධ බලවේගයේ අදහස මත දැන් ඔබ පාවිච්චි කරා පොදු ජනයාගේ අදහස කියලා. එතකොට දැන් මේ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයක් දක්වලා තියෙන්නේ අපි ඒක රටේ ජනතාවට ඇහෙන්න කියමුකෝ දැන් අපි මේ හංගන් ඉන්න ඕනේ නෑනේ මේ කාරණාව ඒක කොහොමද ව්‍යවස්ථාවටම තියෙන්නේ ව්‍යවස්ථාවේ තියෙන්නේ 41 41 C කොහොමද තියෙන්නේ ජනාධිපති ධූරයේ හිස්වීමත් නව ජනාධිපතිවරයා ධූරයේ කාර්යභාරය බාර ගැනීමත් අතර කාලය තුල අග්‍රාමාත්‍යවරයා ජනපති ධූරයේ වැඩ බැලිය යුත්තේ. හරිනේ. දැන් මේ වගේ සිටුේෂන් එකකදී අග්‍රාමාත්‍යවරයා ඉන්නනම් අග්‍රාමාත්‍යවරයා වැඩ බලන්න ඕන. අග්‍රාමාත්‍ය ධූරයේ වැඩ බැලීම සඳහා ඔහු විසින් කැබිනට් මණ්ඩලයේ එක්කෙනෙක් දැන් කැබිනට් මණ්ඩලයක් නැහැ. හරි. දැන් කැබිනට් මණ්ඩලයේ විසුරුවා නෑ එයාලා අද කියලා තියෙන රැස්වීම අද කැබිනට් එකේ රැස් වෙලා තිබෙනවා අදවල්. ඒ කැබිනට් මණ්ඩලයේ කියලා තියෙන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදෙනකන් ඒගොල්ලෝ ඉන්නවා කියලා. එහෙනම් හරි. එහෙනම් එතකොට කැබිනට් මණ්ඩලයක් තියෙනවා. එතකොට කොහොම වෙතත් මම මේ කියන්න යන කාරණේ මේක. මම යන්නේ එසේ වුවද මෙන්න මේක හරි වැදගත්. එසේ වුවද ඒ අවස්ථාව වන විට අග්‍රාමාත්‍ය ධූරයේ හිස්සපාතී නම් හෝ අග්‍රාමාත්‍යවරයාට ජනාධිපති ධූරයේ වැඩ බැලීමට නොහැකි නම් කියන්නේ යම්කිසි ප්‍රශ්නයක් නිසානේ කැමති නැහැ කියමුකෝ. යා කැමති නැහැ කියලා කියමු. කැමති නොහැකි නම් මම කියන්නේ මේ ආයි ව්‍යවස්ථා උලක් හදන්නේ නැතුව මම කියන්නේ ඔහුට විරෝධයක් තියෙනවා නම් ඒ විරෝධය සැලකිල්ලට අරගෙන ඉල්ලා අස්සෙලා ඇයි අර රුජු ක්‍රියාමාර්ගයට අවතීර්ණ නොවෙන්නේ මොකද්ද මේ දිනපාලුවෙන් මේ රට ගොඩ දාන්න පුළුවන් දෙයක් පුළුවන් නම් කමක් නැහැ ඇයි අනිත් පැත්ත
තර්කයට හැගෙන ඇයි දවස් මෙච්චර ඉවසනවාද ඔබ අරගල භූමියට ගිහිල්ලා තියෙනවා. මං ගියා මං දවස් දෙකක් එතන ගියාම එතන තියෙන සටන් පාටේ අපි අරගමුකෝ. මේ සමාජයේ කියන දේ මම එකක් කියනවා. අරගල භූමියේ සියල්ලම කළ යුතුයි කියන තැන මම කියන්නේ දැන් සියල්ල කරන්න බෑ කියලා ගිහිල්ලා නෙමෙයි වෙච්ච මම කියන්නේ අරගල භූමියේ සියල්ල කරන්න කියන එක නෙමෙයි. නමුත් රටේ පොදු මතයක් නැද්ද? මහජන විරෝධයක් නැද්ද රනිල් වික්‍රමසිංහ මහත්තයාට? තියෙනවනේ. අරගල භූමියේ පටන් ගත්තේ ජනාධිපතිවරයාට යන්න කියලා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති වුණාට පස්සේ තවත් සම්පාද එකතු වුණා. සම්පාද එකතු වෙලා තියෙනවනේ. නමුත් ඔබතුමාම කියන එකේ වෙන්නේ අර මෙතුමා කියන බිහිතිකාව තියෙනවා. දැන් මේක වැඩේ බාර ගන්න කෙනෙකුත් මේ දෙවරක් හිතනවා මගේ දේශපාලන අනාගතේ නැති වෙයි කියලා. මොකද රනිල් වික්‍රමසිංහ මහත්මයාත් මේ බාරගත්තේ ඔහුට ආරාධනා කරාට පස්සේ කට්ටිය බෑ කියද්දී මේ අභියෝගයක්. දැන් අද මම දැක්කේ ජාතිය නෑ එතන බොරු කියන්න ඕනේ නෑනේ කතාවක් හදුවනේ. එයා ආවේ රාජපක්ෂල් බේර ගන්න නිසා රට බේර ගන්න නෙවෙයි කියලා කතාවේ ඇත්ත කතාවකුත් තියෙනවානේ. ඒක ජාතිය ජන බලවේගය අදහස් නෙවෙයි. ඒක ඔබතුමාගේ අදහස. නමුත් එහෙම අපිට ජාතිය ජන බලවේගය අදහසයි ගතකල මහත්මයා අපි තර්ක බයිබයිම තර්ක කරන්න අවශ්‍ය නැහැ. දැන් අපි කිව්වේ අපිට පේන දේ සහ ප්‍රකාශයටපත් වෙන දේ පේන දේ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා බලෙන් ගත්ත දෙයක් නෙමෙයි තුමත් ප්‍රකාශ කරලා තිබෙනවා. අනිත් පැයට ආරාධනාත් කරලා තිබුණා. නමුත් එතන යම් කිසි ආකාරයක ඔබතුමා කියන ආකාර සැකයක් තියෙන්න පුළුවන්. නමුත් අපි ඒ කාරණා මෙතන තේරුම් නැහැ. දැන් කොන කෙනෙක් හිතන්න පුළුවන් මෙයාගේ පත්තිරීම පිටිපස්ස තියෙන්නේ මේ වගේ සම්බන්ධයක් තිබෙන්න පුළුවන් කියලා. නමුත් ඒක අපිට කාට චෝදනාමකින් කියන්න බෑනේ මේ ආරක්ෂා කරන්නාම කියලා. දැන් ආරක්ෂා කරනවා දැන් ආරක්ෂා කරන්න එපා එහෙනම්. ඔව් දැන් මගේ යෝජනාව තියෙන්නේ දැන් කවද්ද 15 නේ එන්න තියෙන්නේ. ඉතින් 15ට කලින් ඉල්ලාසුනාම ඉවරයිනේ ගාන්ට පාත් එකක් හැදලානේ රට අරාජික වෙනවද එයා මේ අග්‍රාමාත්‍යවරයා නැතුනේ කියලා. මම කියන්නේ ඒකයි. යම්කිසි දැන්වත් ක්‍රමවේදයකට යමුකෝ. සුනිල් මෙහෙම නේද? ඒ කියන්නේ දැන් මම අර ඉස්සෙල්ලා විතර දැන් ජනාධිපතිවරයෙක් නැහැ. භෞතිකව ජනාධිපතිවරයෙකුත් නැහැ. ඒතකොට අගමැතිවරයෙකුත් මේ නැති වුණොත් එහෙම দূරේ මම කියන්නේ අපි ටිකක් දේශපාලන ටිකක් මේ පැත්තක ඉඳලා බැලුවොත් එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්න විදිහක් නැද්ද මොකද හිතන්නේ? නෑ මම කියන්නේ ජනරන්ජන මේකයි. අපිට පුළුවන් නම් ගැටුම් අවම කර ගනිමින් හරි ගැටුම් අවම කර ගනිමින් මේක කරන්න. ඉතින් අපි ඒක අවම කරගන්නේ නැත්තේ ඇයි? හරි මම කියන්නේ ඔයා යෝජනා කරන්නේ කතානායකවරයා ඔව් මම කියන්නේ ස්ටේට් අවේ කතානායකවරයා ජනාධිපතිවරයා එයාට යන්න පුළුවන් පාරක අපි යන්කෝ. ඇයි අපි මේ තවත් දැන් මේ ජනාධිපතිවරයා ඉල්ලා අස්සීම ලිපිය දීලා නැහැ කියලා අපි තර්ක කරගන්නවා. ආයි මෙතුමා මේ ජනාධිපති වුණාට පස්සේ අපි දන්නේ නැහැ. මේක අස්සේ සිද්ධ වෙන ගොඩක් වැඩ වෙන්න පුළුවන්. කතානායකතුමන් පහුගිය කාලේ අංක 1 අපකීර්තියටපත් වෙච්ච කතානායක. මම කියන්නේ ඒක තමයි. කිසිම ගෞරවයක් නැති කතානායකවරේ. අවමානීය කරගන්නේ. එතකොට ඔබතුමාලා විශ්වාස කරන ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ මාතර දිස්ත්‍රික්කයේ නායකයා ජනාධිපති කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කැමති. මම කියන්නේ කරන්න දෙයක් නැහැනේ. ව්‍යවස්ථාවේ පාරේ ඇතුලේ අපිට යන්න පුළුවන් අවමානීය කරගැනීමෙන් යන්න තියෙන්නේ ඒක නම් අපි ඒක කරගමු. මම අහන්නේ ඒ කියන්නේ කතානායක ඉල්ලාසින්න කියලා සටන් පාටයක් හැදලා තියෙනවද රටේ? මේ කතානායක වාම කතානායකවරයා ඉතින් මහත්මයා කිරි දෙක අහනගත් මම හිතන්නේ අනුගමන ක්‍රියාවක්. මම කියන්නේ කතානායකතුමාට භූමිකාවක් අතේ මේ පරිපාලනය බැලුවම නෑනේ කතානායකතුමා පාර්ලිමේන්තුවේ ප්‍රධානියට සලකනවා. ඉතින් පාර්ලිමේන්තුවේ ප්‍රධානිය පාර්ලිමේන්තුවේ බැලුවා පාර්ලිමේන්තුවේ බැලුවොත් නම් මගේ කතානායකතුමාට දැඩි විරෝධයක් තියෙනවා මම කියනවා. මම හිතන්නේ ඒකයි. දෙන්නටම විරෝධය තියෙනවා. වැඩි විරෝධය තියෙන කාටද කියන්නේ රටේ? දැන් රටේ වැඩි විරෝධය තියෙන්නේ අග්‍රාමාත්‍යවරට. ඇයි අපි වැඩි විරෝධය තියෙන මිනිහෙක් අතෙන්ට දාන්නේ? දැන් කියන ඔබතුමා කියන්නේ ජනාධිපතිට වඩා විරෝධයක් තියෙන අගමැතිවරයාට. ජනාධිපතිතුමාට වඩා වැඩි විරෝධයක් තියෙන අගමැතිවරයාට. එයා සමාන විරෝධයක් තියෙනවා දැන්. ආපු දවස්වල යම් මිනිස්සුන්ගේ ලව් එකක් තිබුණා. දැන් ඒ ලව් එක ගිහිල්ලා. දැන් ඒ ලව් එක ගිහිල්ලා විරෝධයක් හැදිලා. ඉතින් ඒ විරෝධය ඒ කියන්නේ විරෝධය නිසා තමයි එතුමා ගෙටගෙන තිබි. මොකද? මේ ප්‍රශ්නේ මගෙන් අහන්න එපා. මම විරෝධය නිසා අපි ජාතික ජන බලවේගයවත් අපි ඔබ විශ්වාස කරන්න අපි අපේ සමාජිකයන්ට ගල් කැටයක් අතින් ගන්න එපා කියලා නායකත්වයේ ඉඳලා පල්ලෙහාට අපි උපදෙස් දීපු දේශපාලන ව්‍යාපාරයක් පක්ෂයක්. අපි කිසිසේත්ම ඒ පාඩට ක්‍රියාව අනුමත කරන්නේ නැහැ. ඒක අනුමත නොකරමින් ඕකේ දේශපාලනයටයි අපේ වීජනේ තියෙන. රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක පෞද්ගලික වෛරයක් හෝ තරහක් අපේ නෑ. ඕකේ දේශපාලන ක්‍රියාවලිය නෙමේ තියෙන විරෝධය. ඉතින් දේශපාලනිකව අපේ විරෝධයක් තියෙනවා. මම කියන්නේ අපි මේ හත්පලේ දාගත්තු වෙලාවක තව තවත් අපි නාන්නේ මොකටද?
අපිට පාරක් ව්‍යවස්ථාවෙන් කියලා තියෙද්දි ඒ ව්‍යවස්ථාවේ තියෙන එක පාරක් අපි අනුගමනය කරමු. දැන් අපි දන්නේ නැහැ මේ මෙතන කිව්වාගේ මේක ඉජ්ලාසයේ ලිපිය දුන්නොත් එහෙම අපි කොයි තැනකට වැටෙයිද කියලා. ඉතින් අපි හිතනවා පුංචිව සදාචාරයක් කොහේ හරි ගෑවිලා තිනවා නම් ඒ වගේ ගේම් වලට එන්නේ නැහැ. මම මොකද කියන්නේ? ජනතාවගේ බලය උදට ආපු වෙලාවක ඔය හමුදා කතාවෝ වෙනත් කතා වළංගු නැහැ කියන එක ගෝල් පේස් පිටියේ මම මට දැන් හරි පැහැදිලිතාවයක් තියෙනවා. දැන් අපි අග්‍රාමාත්‍යවරයා වැඩ බලන ජනාධිපති වීමට ජාතික ජනබලවේගය මෙච්චර විරුද්ධයි. මේ රටේ ජනතාවගේ මතය ඒකනේ. ජනාධිපති ධූරයේ වැඩ බලන්නේ පැය කිහිපයකට. දැන් මේ 15 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වෙලා ඒ නාම යෝජනා 19 අරගෙන ප්‍රෙසිඩන්ට්ලා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුව තුලින් පත් කරන තෙක් කාලයට. හරි මම කෙලින් උත්තරයක් දෙන්නම්. ජාතික ජනබලවේගයට අදහසක් තියෙනවා මේ අගමැති උනේ මේ රට බේරන්න නෙවෙයි රාජපක්ෂවරුන්ව බේරන්නේ කියලා අපේ අදහසක් තියෙනවා. එතකොට ඒකම මෙතන ක්‍රියාත්මක වෙන්න ගත්තොත් එහෙම අපිට දැඩි අදහසක් තියෙනවද? මහින්ද ආපාබේවර්ධන ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් නායකයා වෙන කතානායකතුමා එහෙම දේශපාලන පක්ෂයට ගැටි සභාවක් නැහැ. මං කියන්නේ මම විශ්වාස කරන්නේ දෙන්නටම විවේචනයක් තියෙනවා. නමුත් පාර්ලිමේන්තුවේ දැන් කරුණ ජයසූරිය මහත්තයාගේ භූමිකාව පිළිගත්තේ නැද්ද? ඕනම පාර්ලිමේන්තුවේ කතානායකවරයෙකුගේ යම් ස්වාධීනත්වයක් පිළිබඳව අදහසක් තියෙනවා. ඒ අදහස පාවිච්චි කළා තමයි අපි අපේ යෝජනාව දාන්නේ. මට තාමත් මගේ තියෙන ප්‍රශ්නේ අපේ මේ ඔක්කොම මේ 20 වෙනිදා වෙනකන් විතරනේ වැඩ බලන්න පුළුවන්. මේ වැඩ බලන කාලය තුල මහලොකු දෙයක් මේ විශ්වසනීය කලට ගන්න බැරි කාටවත්. මගේ තියෙන තර්කය ඒකයි නේ. 20 වෙනිදා පුළුවන් නේ. ඔබතුමා එහෙම විශ්වාස කරනවා නම් ඔබතුමාට එහෙම විශ්වාස කරන්න අයිතිය තියෙනවා. නමුත් මම කියන්නේ ජාතික ජනබලවේගයේ හැටියට රටේ පොදු ජනතාවගේ අදහස අපි නියෝජනය කරනවා. ඒ නියෝජනය කරන එකේදී මොකද ගෝඨා රනිල් සටන් පාටේට මේ හාෆ් හාෆ් යන්න බෑනේ. ගෝඨා රනිල් ගෙදර යනු කියන සටන් පාටයක් කියලා ජාතික ජනබලවේගයට පුළුවන් ද නෑ මේ රනිල් රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැතිකම අරන් දින 50 ගණක් කියනකෝ දැන්. සති කීපයයි. ඉතින් එතුමාට වැටිච්ච රටේ බාර දුන්නානේ මාස දෙකකට අතර කීපයක්. මාස දෙකකින් රට හදන්න බෑ කියලා ඔබතුමාගේ නායකයෙක් පිළිගන්නවනේ. ඔව් දැන් ඉදිරි මාස ටිකේදී ඔබතුමාගේ නායකයෙක් කිව්වා බෑ මම කියන්නේ අපිට ක්‍රමවේදයක් තියෙන්න එපා මේ මාසෙකමාරට කරපු වැඩ. මේ මාසෙකමාරට ඒ වැඩ ටික පිළිබඳව අපි මේ දේශපාලන වශයෙන් මැදිහත් වෙන්න මේ මාසෙකමාරට කරපු වැඩ පිළිබඳව අපි සෑයෙන්කටපත් වෙන්නේ නැහැ. ඒ වැඩ කලේ ඔබතුමාලා මේ රටේ මිනිස්සු කියන ජනාධිපතිවරයාත් එක්ක. හිතුවක් මෙතුමා කියන විදිහට හිතුවක්කාර උද්දච්ච ජනාධිපතිවරයාත් එක්ක. අපි එතුමා යන්න ගිහිල්ලා බලමු කාලයක් දීලා. ඒතෙන් දෙන්න බැරි. නෑ මම කියන්නේ. ඒතකොට පත් වෙන්නේ වැඩ බලන ජනාධිපතිවරයා අනිප්‍රාප්ත පත් ඊට පස්සේ අගමැතිවරයෙක් පාර්ලිමේන්තුවේ දැන් හොඳ කණ්ඩායමක් ඉන්නවා ඔබතුමාගේ නායකයා අගමැතිකම ගන්න පුළුවන්. එහෙම කණ්ඩායමක් හැදෙන්න පුළුවන්. මං කියන්නේ ඉස්සරහ ගැන නෙවෙයිනේ. ඉස්සරහ තමයි ඕනේ. ඉස්සරහ භූමිකාවේදී අපි භූමිකාව මොකද්ද කියලා තීරණය කරන්නේ අතීත භාවිතාවත් එක්කනේ. මේ මාසෙකමාර ඇතුලේ ජාතික ජනබලවේගයට සෑහීමකටපත් වෙන්න පුළුවන් භූමිකාවක මේ අග්‍රාමාත්‍යවරයා නැහැ. ඒ ඔබතුමාගේ දේශපාලන පක්ෂයේ මතය. පක්ෂයේ මතය. එතකොට ඒ මතයත් ඒ මතය කියන්න අපිට පුළුවන් වෙන්නේ නැහැ. එතකොට අපි කියන්නේ සටන් පාටි හාෆ් හාෆ් යන්න අපි ලෑස්ති නෑ. හැබැයි ඔබතුමාගේ දේශපාලන පක්ෂයේ මතය පක්ෂ නායක රැස්වීමේදී මේ එකඟ වෙලා නැහැ වගේ. නැත්නම් මේ 15 වෙනිදා රැස් වෙලා පාර්ලිමේන්තුව 19 නාමෝජනා ගන්න වෙලා විශ්වපත් කරන්න යන්නේ මම දන්නේ නැහැ. මට ලැබුණ තුරුත් මම ඒක මම දැන් මේ සාකච්ඡාව අතරතුර අපි එකක්නේ. මම මගේ පක්ෂ නායකයෙක් හරි ගියපු සමාජිකයෙක්ගෙන් හරි ආගන්නවා. මම ආව තුරුතර මම කියන්නේ. මගේ පූර්ව දැනුම මත මම කියන්නේ අග්‍රාමාත්‍යවරයා ගෝඨාභය මහත්තයත් එක්කම ගෙදර යන්න ඕන. ඊට පස්සේ නම් ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනය අපි පාවිච්චි කරන්නේ. මම සෝටි ඒ රැස්වීමේදී තීන්දුව කළා නෑ නේද මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා? එහෙම නෑ. මම කියන්නේ දින නියම කිරීමක් කරලා තිබෙනවා. ඒ කියන්නේ දින නියම කිරීමක් කියන්නේ අර කාලේ වැඩ බලන්න එපා කියන්නේ. ව්‍යවස්ථානුකූලව අගමැති ඉන්නවා නා අගමැති වැඩ බලන්න. 20 වෙනිදා වෙනවා. ඔව්. අපි විතරක් ලබා ගන්න දැන් සම්මන්තාවේ ප්‍රධාන පාරමිතියට. ජනපති ධූරෙන් ඉල්ලා අසු පසු රට තේමාවයයි මකමැති මිලඟට අනිද්දා ජාතික පුවත්පතේ කත් වූ නීතිඥ කේ.ඩබ්ලිව් ජනරන්ජන මැතිතුමාට අවස්ථාව ලබා දෙමින් මතුවුණා කාරණා කිහිපයක් ඒ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරමින් අදහස් දක්වනවා හොඳයි කියලා මම විශ්වාස කරනවා.
ඔව් එරන් මම හිතන්නේ දැන් අපි අර ඉස්සෙල්ලා කියපු විදිහටම මෙතන බහුවිධ ප්‍රශ්නයන්නේ තියෙන්නේ. මුහුණුවර කීපයක් තියෙනවා අපිට දැන් මේ වෙලාවේ විසඳ ගන්න. ඒත් අපි දිගින් දිගටම කතා කරේ මේවා මනා ලෙස සැලකිල්ලට බඳුන් කරමින් අපි තීන්දුව තියන ගන්න ඕන කියලා. ඒ වගේම මේ අවස්ථාව මේ සමාජයේ විසින් ඇති කරපු මේ අවස්ථාව නැවත අපිට ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේකෙදි අපි සියලු ප්‍රතිමානයන් සලකලා බලලා බොහොම බුද්ධිමත්ව තීන්දුව తీරන ගත්තොත් විතරයි අපිට අනාගතයේ මේක ජයග්‍රහණයකින් කෙලවර වෙනවද කියන එක තීන්දුව කරන්න පුළුවන්. අපි මේ වගේ අවස්ථා ගොඩක් අතහැරලා තියෙනවානේ මේ තේරන්න අපි අපදෑම කියන්නේ. සුනාමි අවස්ථාව අතහැරියා, කොවිඩ් එක අතහැරියා, ඊළඟට යුද්ධෙන් පස්සේ ඒක ජයග්‍රහණය කිරීම අතහැරියා. මේ හැම අවස්ථාවක්ම ලංකාවේ දේශපාලන ඉතිහාසයේ තිබෙන්නේ මේ අතහැරපු අවස්ථා. අතහැරී ගියේ නෙමෙයි, අතහැරපු. අපේ රටේ දේශපාලන නායකයන් සහ මුළු සමාජය. ඒ නිසා අර මේ ප්‍රශ්න සියල්ලම හැම පැත්තක්ම සාකච්ඡාවට බඳුන් කරන එක තමයි පළවෙනි වැදගත් කාරණය. අර උදාහරණයක් ලෙස ඔබ අර සුනිල්ගෙන් ප්‍රශ්න කරා වගේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් වෙනවා කියන එක දැන් මිනිස්සු නිකන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන දේ කටපාඩම් කරගෙන කතා කරන්න කැමති නැහැ. මිනිස්සු ඊළඟට ජනාධිපතිවරයා වෙන්න ඕන කවුද කියන එක ගැන මේ නිකන් ඔහේ තියෙන දේක් කටපාඩම් කරලා කියන්න කැමති නැහැ. රටේ හැම මිනිස්සෙක්ම සාමාන්‍ය සිහිබුද්ධියක් තියෙන හැමෝම මේ දේශපාලන ක්‍රියාවලිය පිළිබඳව සවිඥානික. ඔවුන්ගේ අදහස් තියෙනවා. දැන් ගෝල්ෆේස් අරගල භූමියේ ඉන්න තරුණ තරුණියන්ට කාලයක් තිස්සේ ඔවුන්ව මේ දේශපාලන ප්‍රවාහයෙන් ඉවත් කරලා තිබුණේ. ඔවුන් මේ බැරෑරුම් දෙයක් කියන්නේ ඒගොල්ලෝ තරුණ පරම්පරාව, වැඩිහිටි පරම්පරාව තමයි මේ රාජ්‍ය පාලනය කිරීමේ වගකීම තියෙන්න ඕන කියන අදහසනේ අපි ගොඩක් හිටියේ. නමුත් දැන් ඔවුන් අතරින් මේ විප්ලවයට සෑහෙන විශාල දායකත්වයක් කොටින්ම මේ විප්ලවයේ ගිනි පුළිඟව පත්තු කළේ ඔවුන්. එතකොට දැන් අපි බලන්න ඕන එක පැත්තකින් මේ සාකච්ඡා සඳහා එකතු කරගත හැකි සියලුම පාර්ශ්වයන් එකතු කරගෙන ඒ වගේම රටේ අරාජකභාවයක් ඇති නොවෙන්න ඊළඟ පියවර තබන්නේ කොහොමද කියන්නේ. ඒත් ඒකදී අපි විසඳ ගන්න ඕන ප්‍රශ්න කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි රටේ දැවෙන ආර්ථික ප්‍රශ්නය. මේ මොහොතේ පෙට්‍රල් නැහැ, ඩීසල් නැහැ, අනෙක් ගෑස් නැහැ. ඒවා එනවයි කියනවා තාම ආවද කියලා අපි දන්නේ නැහැ. ඒවා හරියට බෙදා හැරෙයිද කියලා දන්නේ නැහැ. දවස් 5-6 මිනිස්සු පොලිමේ ඉන්නවා. අංක 1 මේ ප්‍රශ්නේ අපි විසඳ ගන්න. මේ ප්‍රශ්නේ විසඳා ගැනීම කියන එක මේ කාගේවත් පෞද්ගලික දේශපාලන ජයග්‍රහණයක් නෙමෙයි, මේ රටේ මිනිස්සු පොදුවේ ලබා ගන්න ජයග්‍රහණයක් බවටයි මේක පත් වෙලා තියෙන්නේ. ඒක. දෙවෙනි එක. එතකොට අපිට ඒවට සල්ලි නැහැ. අපිට ඩොලර් නැහැ ගන්න. ඒවා අපි හැමෝම දන්නවා. මේ මම කියන කාරණා රටේ සාමාන්‍ය පාසල් ශිෂ්‍යයන් පවා දැන් මේ දවස්වල දන්න නිසා අපි අලුතින් මේවා කියන්න දෙයක් නැහැ. මේකේ අර්බුදයේ ගැඹුර සහ බැරෑරුම්භාවය. එතකොට අපිට අවශ්‍යයි ආර්ථිකමය වශයෙන් යම් ආකාරයක පිම්මක් පනින්න. ඒතකොට දැන් අපි IMF එක ගැන විශ්වාසය තියලා තියෙනවා යම් ප්‍රමාණයකට. ඒකෙන් අපිට බේල් අවුට් එකක් ලැබෙයි කියලා. නමුත් අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේක පියවර ගණනාවකින් තාම අපි මූලික පියවරේ ඉන්නේ. ඒක යා යුතුයමයි, වෙන ක්‍රමයක් නැහැ. මගේ අවබෝධය අනුව නම් ඒකෙන් අපිට යම් සහනයක් ලබා ගන්න අවශ්‍ය වෙනවා. හැබැයි ඒක තාමත් අපි ඉන්නේ මුල් අවස්ථාව. සමාව වෙන ජනදින මහත්මයා දැන් අපි අර මේ වැඩසටහන මේ පැටිගත කරන මොහොත වෙනකොට අපි කියවන කතානායකතුමා යම් ප්‍රකාශයක් කළා ජනාධිපතිවරයා රටින් පිට වෙලා කියලා BBC සේවයට කිව්වයි කියලා. නමුත් දැන් වාර්තා වෙනවා එතුමාට ඒ ප්‍රකාශය වැරදීමකින් සිදු වූ බව එතුමා තවත් පුවත් සේවාවකට කියලා තිනවා. දිවයිනේ ජනාධිපතිවරයා ඉන්නවා කියලා එතුමා කියලා තියෙනවා කියලා තවත් වාර්තාවක් ලැබෙනවා. මේ කතානායකතුමා දෙක් කියන්නේ ඒතර අපි කතානායකතුමාට සුනිල් දැන් ඔකේ ප්‍රශ්නේ ඒ වගේ කතානායක ප්‍රාප්තික නෑ මම මේ කියන්නේ අපි දේශපාලන අදහස් නෙමෙයි මේ මෙහිම වැරදි නේද? ඒ කියන්නේ අමුතු රටක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කතානායකවරයාට වැරදීමකින් ඒක කියවුණා. ඒක ඊට ඉස්සෙල්ලා අපි දැක්කනේ අර ලංවීම සභාපතිවරයාට වැරදීමකින් ආතතිය නිසා කියවුණා කියලා. ඒ වගේ විකාර රටක් මම නම් කියන්නේ ඇත්තටම ටෙරන් මේකෙන් අපි සැලකිලිමත් වෙන්න ඕන. මේ වගේ පිස්සු විකාර දේශපාලනය අවසන් කරන්න. අඩු ගානේ මේ අවස්ථාව ගන්න ඕනේ. ඒ කියන්නේ මෙවැනි විකාරකාරයන්ව දේශපාලනයෙන් මේ ඉවත් කරන්නේ කොහොමද? ඒක මේ බෙල්ලෙන් අල්ලලා ගෙවල් ගෙනි තියලා නෙමෙයි. මතවාදී මේ වශයෙන් සමාජයේ දේශපාලන දැක්ම දියුණු කළා කොහොමද මේක කරන්නේ කියන්නේ. ඒත් මම කීකේ හිටියේ අපි IMF එකට යන්න වෙනවා. ඒක තමයි යථාර්ථය. කවුරු හිටියත්, කවුරු බලයේ හිටියත්, මොන ජනාධිපතිවරයා අනුප්‍රාප්තික වුණත්, මොන අගමැතිවරයා හිටියත් මේ ක්‍රියාවලිය යන්නේ නැතුව අපිට විසඳන්න පුළුවන් ක්‍රමයක් මට තේරෙන්නේ නැහැ. ඒකට කල් ගත වෙනවා.
එසේ ඒ කාලය අපට අවශ්‍ය වෙනවා වෙනත් ආර්ථික ආධාරයක්. උදාහරණයක් ලෙස අර බ්‍රිජිං ෆයිනෑන්ස් කියන එක අවශ්‍ය වෙනවා. ඒකට ප්‍රමාණවත් තරම් ශක්තියක නෙමෙයි අපි ඉන්නේ. ඊළඟට වෙන රටවල් එක්ක අපිට ඒවෙන් යම් ආධාරයක් ලබා ගන්න සිද්ධ වෙනවා. ඊට ඉස්සෙල්ලා IMF එක පවා කියනවා අපේ ණය ප්‍රතිව්‍යුහගත කරන්නට ඕන. දැන් මේවා යථාර්ථයන්නේ මේවා අමතක කරලා දාන්න බෑනේ. අපිටම ඩොලර් ලංකාවේ මේ මුද්‍රණය කරන්න බැරි නිසා මේ ක්‍රමයකින් අපි ගන්නවා. මම දැක්ක දැන් ටිකකට ඉස්සෙල්ලා නැවත මේ පණිවිඩයක් ලැබිලා තිනවා ඉන්දියාවත් එක්ක දැන් අර අතමාරු ණයක් ස්වොප් එකක් ගන්න දැන් තවදුරටත් කතා කරගෙන යනවා. ඉතින් මේ විදිහේ ලංකාව ඉන්නේ බංකොලොත් තත්ත්වයක. මේකනේ ඇත්ත. හරිද? එතකොට අපේ දේශපාලන න්‍යායයන් මොනවා වුණත් මේ තත්ත්වෙන් අපි ගොඩ යන්න මොකක් හරි මූලික ක්‍රියාමාර්ග ගන්න ඕන. එතකොට ඒ ගන්න අතරේ තව ප්‍රශ්න තියෙනවා. රටේ රාජ්‍ය ව්‍යුහය ලංකාවේ තමයි අපි දන්න රටක වැඩිම රාජ්‍ය නිලධාරීන් සේවක සංඛ්‍යාවක් ඉන්නේ ජනගහනයේ අනුපාතයට. ලංකාවේ එක පුරවැසියෙක්ට ආසන්න වශයෙන් 15 දෙනෙක් විතර ඉන්නවා රාජ්‍ය සේවකයන්. මේ නමුත් මේ ඒ කියන්නේ 15 දෙනෙකුට එක්කෙනෙක් වගේ ඉන්නවා. නමුත් ලෝකෙ වෙනත් රටවල 250කට වගේ එක්කෙනෙක් ඉන්නේ. අපි මේ සාමාන්‍ය සංඛ්‍යාවල එකන වගේ මතකයි. ඒතර රාජ්‍ය ව්‍යුහය පිළිබඳව තීන්දුව ගන්න ඕනේ ඉස්සරහට. තවදුරටත් මෙවැනි දැවැන්ත රාජ්‍ය යාන්ත්‍රණයක් රාජ්‍ය මේ මොහොතේ සේවයේ ඉන්න 15 ලක්ෂයක් ඉන්නවා විශ්‍රාමිකයෝ ඉන්නවා ඒ අයට ඒ අයට පඩි ගෙවන්න ඕන විශ්‍රාම වැටුප් ගෙවන්න ඕන මහජනයාගේ මුදලින් ඒවා ගන්න ඕන මේක සාධාරණ ප්‍රශ්නයක්. ඒ අතරේ රජයේ යටතේ තිබෙන විවිධාකාර සමිති මේ ආයතන තිබෙනවා දිගින් දිගටම පාඩු ලබනවා. නේ ඒවා අපි හොඳටම දන්නවා මේ කාරණා අලුත් දේවල් නෙමෙයි. ඉතින් මේ ප්‍රශ්න ඇත්තටම විසඳගන්න එපේ. මේ ප්‍රශ්න නලව අපි රාජ්‍ය සේවය ශක්තිමත් කරනවා රජය තමයි රටේ ජීවනාලිය කී ගියොත් එහෙම අපි තවදුරටත් මේ අමාරු ගමන් මගේ යන්නේ. ඉතින් ඒ නිසා මම නම් හිතන්නේ සෑම දේශපාලන ව්‍යාපාරයකටම තියෙනවා මිනිස්සු එක්ක ඇත්ත තේරුම් අරගෙන ඇත්ත කතා කරලා මේවට විසඳුම් සොයාගෙන. ඒ ආර්ථිකමය වශයෙන් අපිට තියෙන ප්‍රශ්නය. ඊළඟට දේශපාලනික වශයෙන් මම අර ඉස්සෙල්ලා කියපු විදිහට අපි මේ භුක්ති විඳින්නේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ යටතේ හදපු විධායක ජනාධිපති ක්‍රමයේ තිබෙන ඊටාම නරක විනාශකාරී අවස්ථාවක තමයි දැන් අපි ඉන්නේ. අර එන්.එම්. පෙරා මහත්මයා කිව්වයි කියලා කියනවනේ නේද? පිස්සෙක් රජ වුණත් එකයි රජ පිස්සෙක් වුණත් එකයි කියලා. ඒක වෙලා තියෙනවා. මේ කතා දෙකක් නෑනේ මේක මේ ආයේ මේ මොකද්ද අපිට මේ ප්‍රතික්ෂේප කරන්න දෙයක් නෑ මේක එහෙම නෙමෙයි කියලා. දැන් ඉන්න තැනක් හොයාගන්න නෑ ජන. ඉන්න තැනක් හොයාගන්න විදියක් විතරක් නෑ නෙමෙයි අපිට එලවන්න බැරි වුණා. අපිට එලවන්න බැරි වුණේ මේ තරම් අපකීර්තියටපත් වෙච්ච ජනාධිපතිවරයෙක් ඔහු දූරයෙන් ඉල්ලාස් වෙන ලියුම දිහා බලාගෙන ඉන්නවා ඇරෙන්න. රටක් හැටියට අපිට කරන්න දෙයක් නැති වුණානේ. දෝෂාභියෝගයක් කියලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා. ඒක ඊටාම සංකීර්ණ දීර්ඝ ක්‍රියාවලියක්. හරි එතකොට මම අහන්නේ අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වශයෙන් මේ වෙනස්කම් කරන්න ඕනේ නැද්ද දැන්? හරි කරන්න ඕනේ නැද්ද? එක පුද්ගලයෙක්ව මේ වඩාගෙන ඇවිල්ලා ජනාධිපති පුටුවේ වාඩි කරලා ඔයා තමයි අපේ ගැලවුම්කාරයා කියලා අපේ අනාගතේ බාර දීලා මේ විදිහේ විනාශයක් නම් ඇති වෙන්නේ මේ මොහොත අපි පාවිච්චි කරන්න ඕනේ නැද්ද? හරියටම කිව්වොත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළා වඩා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට යන්න. යා යුතුයි. නැත්තම් මොකද වෙන්නේ? අපි මේකට පැලැස්සරාලව ගත්තොත් එහෙම නැවත වරයක් අපි යන්නේ අඳුරින් අඳුරට. අපි මේ අවස්ථාවත් අප පැහැර හරිය වෙනවා. ඉතින් ඒකයි අපි මේ දිගින් දිගටම කියන්නේ සියලු දේශපාලන පක්ෂ මම හිතන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියන එක සම්බන්ධයෙන් දැන් හැමෝම එකගයි. දැන් උදාහරණයක් විදිහට සජිත් ප්‍රේමදාස මහත්මයා පහුගිය ජනාධිපතිවරයෙන්දී පෙනී හිටියේ විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යන්න ඕන කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඒක ශක්තිමත් කරන්න ඕන කියලා. නමුත් දැන් සජිත් ප්‍රේමදාස මහත්මයා පෙනී ඉන්නවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕන කියලා. ඔහු 21 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියන ඒක මත පදනම් කරගෙන. එක කාලයට දේශපාලන පක්ෂ නායකයන් දේශපාලන අදහස් දරන්න පුළුවන්. හැබැයි අපි බලන්නේ ඒව කොයිතරම් රටට වැඩදායකද කියන එක. ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕන කියන එක දිගින් දිගටම කිව්වා. රටේ ප්‍රධාන විපක්ෂයේ වෙච්ච සමගි ජන බලවේගයේ දැන් එතෙන්ට ඇවිල්ලා තියෙනවා. අනෙක් දේශපාලන පක්ෂ මම හිතන්නේ අනෙක් ලොකු කුඩා දේශපාලන පක්ෂ ඔක්කොම අඩු වැඩි වශයෙන් දැන් එතෙන්ට එකගයි. දැන් අපි ඊළඟ පියවර තවන්නට ඕන. එහෙමනම් ඒක විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන තැනකට යන්න ඕන. ඒක හුදෙක්ම මේ පාර්ලිමේන්තුවේ 21 වෙනි සංශෝධනය හෝ 22 වෙනි සංශෝධනය කරලා ගෙනල්ලා විතරක් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. මොකද හේතුව ඒ වයින් කරන්න පුළුවන් වෙන්නේ මේ පවතින ව්‍යවස්ථාවට පොඩි පොඩි ටින්කරින් වැඩ කරන එක.
පවතින මේ අවස්ථාව ටින්කරින් වැඩ කරලා තවදුරටත් දුවන්න බෑ. මොකද 19 වෙනි සංශෝධනය අපි දැක්කනේ. එහෙම ටින්කරින් වැඩ කරා හොඳ පැත්තට. හැබැයි ඒක යම් ආකාරයක අවුල් සහගත දෙයක් වුණා. ඒ නිසා සමස්තයක් හැටියට අපේ ආණ්ඩු ක්‍රමය වෙනස් වෙන්නට ඕන. ඒකෙදි කියනවා මැතිවරණ ක්‍රමය. ඔව් මැතිවරණ ක්‍රමය කොහොමද වෙනස් වෙන්න ඕන කියන එක ගැන මහ ජනතාවගේ අදහසක් තියෙන නිසා මැතිවරණ ක්‍රමය වෙනස් වෙන්න ඕන කියන එක ගැන අපිට සාකච්ඡා කරන්න පුළුවන්. කාගේවත් මේ කමිටු දාලා එහෙම නැත්නම් පෞද්ගලිකව ගේන යෝජනා නෙමෙයි පොදු කතිකාවක් අපි ඇති කරන්නට අවශ්‍යයි. ඊළඟට දැන් මෙතන තව වැදගත් දෙයක් තියෙනවා ටෙරාන් අපි දිගින් දිගටම කතා කරපු ජනාධිපතිවරයා 2019 පත් වුණේ. 2024 වෙනකන් උඹට දූර කාලේ තිබ්බ අවුරුදු 5ක්. ඊට ඉස්සෙල්ලා මහ ජනතාව කිව්වා ඔයා ගෙදර යන්න. මොකද්ද මේකෙන් කියන්නේ? මේකෙන් කියන්නේ අර මැතිවරණ ක්‍රමයේ තියෙන ඊටාම වැදගත් ලක්ෂණයක් අපේ රටේ නැති. මොකද්ද? මහ ජනතාව විසින් පත් කරපු නියෝජිතේ ජනාධිපතිවරයා වෙන්න පුළුවන්, අගමැතිවරයා වෙන්න පුළුවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න පුළුවන්. අර මහ මැතිවරණයක් හෝ නිලවරණයක් පැවැත්වෙන්න ඉස්සෙල්ලා මහ ජනතාව කියනවා නම් එහෙම දැන් ඔයා හිටියා ඇති. ඔයා ගැන තිබිච්ච විශ්වාසය අපිට ඉවරයි කියලා එයාව නැවත කඳවන්න මහ ජනතාවට බලය තියෙනවා. ඒක ලෝකෙ පිළිගත්ත දෙයක්. ඒක අවශ්‍යතාවයක් කියලා තියෙනවා. ඒක අවශ්‍යතාවයක් කියලා තියෙනවා. දැන් මං කියන්නේ මේ වෙන විදිහකට උනේ ඒක. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නැහැ. නමුත් අනියමාර්ථයෙන් උනේ ඒක. ඒක උනේ. දැන් ඒක ඊළඟට අපි බලන්න ඕනේ ඒක කොහොමද නීතියක් බවට පත් කරගන්නේ. ඒක කොහොමද අපේ මැතිවරණ ක්‍රමයට ඇතුල් කරගන්නේ කියන එක. එතකොට අඩු ගානේ දැන් අපි ඉස්සර කරේ මොකද අවුරුදු 5කට පත් කරලා යවනවා. අවුරුදු 5ක් කරලා මොනවා කරත් ඊළඟ අවුරුදු 5 තමයි යාව හම්බෙන්නේ. දැන් මහ ජනතාව දිනුනේ දැන් මිනිස්සු කතා කරනවා අපි රිකෝල් කරනවා කියන එක ඒ වචනේ පාවිච්චි කරනවා. සමාජයේ තරුණ තරුණියෝ අපි දේශපාලන නායකයන්ව රිකෝල් කරන්න ඕන කියන එක පාවිච්චි කරනවා. මේක හරිම ලස්සන දෙයක් නෙටරන්නේ. ඒ කියන්නේ ඒ දැනුම සමාජයට කාන්දු වෙන එක. එතකොට මම කියන්නේ එක පැත්තකින් විධායක ජනාධිපති ක්‍රමය හොසි කිරීම පිළිබඳව අපි තීන්දුව తీරන ගන්න ඕන. ඊළඟට මැතිවරණ ක්‍රමයේ වඩා ඵලදායක ලෙස වෙනස් කරන්න. දැන් දේශපාලන පක්ෂ ගත්තොත් එහෙම දේශපාලන පක්ෂ වලට මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් තමන්ගේ යෝජනා තියෙනවා. ඒක ඇත්තනේ. මොකද ඒගොල්ලෝනේ දේශපාලනය කරන්න ගිහිල්ලා. ඒතර මැතිවරණ ක්‍රමයක් තමන්ට සාධාරණද අසාධාරණද කියන එක දේශපාලන පක්ෂ වලට මතයක් තියෙනවා. ඒක ඇත්ත. එතකොට අපි ඒව අතර තුලනයක් හැමෝ එක්කම එකඟ වෙලා සුළුතර ජාතික මේ මොනවද මේ පක්ෂ තියෙනවා. ඒගොල්ලන්ට කොහොමද ඒක බලපාන්නේ? ප්‍රධාන පක්ෂ තියෙනවා. ඊළඟට මහ ජනතාව ඉල්ලනවා තමන්ගේ ප්‍රදේශයට තමන්ගේම දේශපාලන නියෝජිතෙක්. ඉතින් මේ ප්‍රතිසංස්කරණ කාරණා තරම් මේ අලුත් දේවල් නෙමෙයිනේ. පහුගිය අවුරුදු ගාන පුරාම විවිධාකාරයෙන් මේ සමාජයේ මේව සාකච්ඡා වෙලා තියෙනවා. දැන් අපි අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදනවා කියනවා නම් ඒ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට බිඳුව ඉඳලා පටන් ගන්න දෙයක් නැහැ. අපි ඒවට අදාළ ප්‍රමාණවත් සාකච්ඡා කරුණු එක්කහුව කළා ගොඩක් වෙලාවට ප්‍රතිපත්ති ප්‍රකාශ හදලා දේශපාලන පක්ෂ නොඑක් අවස්ථාවල තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ ලිදක්වලා සිවිල් සංවිධාන තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ ලිදක්වලා ඔය කොළ ටික මේසෙක දිගහැරගත්තාම අපි යන්න ඕන මාර්ගය හරි පැහැදිලි. ඉතින් ඒ නිසා මම නම් කියන්නේ මේක බැරෑරුම් අවස්ථාවක් ලෙස සලකලා ඔය සියලු දේශපාලන පක්ෂ මේ ප්‍රශ්න ඇතුළු දෛනික ජීවිතයේ ප්‍රශ්න ආර්ථිකයේ සිට සමාජ දැන් උදාහරණයක් ලෙස ආර්ථිකයේ පදනම් කරගෙන අද රටේ මන්ද පෝෂණය වැඩි වෙලා තියෙනවා. ළමයි විශාල ප්‍රමාණයක් මන්ද පෝෂණයෙන් පෙළෙනවා. එදා ජීවිතේ අහිමි වෙලා තියෙනවා. අද අපි හැමදාම කතා කරන්නේ අහවල් වැඩවල වහලා දැම්මා. මංකොල්ල කෑම වැඩි වෙලා තියෙනවා. මංකොල්ල කෑම ආදී වැඩි වෙලා තියෙනවා. මිනිසුන්ගේ අපරාධ වැඩි වෙලා තියෙනවා. මේ රැකියා අවස්ථා නැති වෙලා තියෙනවා. පඩි කපනවා. විධායක නිලධාරීන්ගේ පවා පඩි වල භාගයයි අහවල් දීමනා කපලා මේ විදිහට අපි දරුණු අගාධයකට යන්නේ. ඉතින් ඒ නිසා අපිට ආයාචනා කරන්න තියෙන ඇත්තටම දේශපාලන පක්ෂවල නිසා රටේ මේ අරගලයට දායක වෙච්ච හැම දෙනාගෙම කරුණා කළා දැන් මෙතන පටන් ගන්න අලුතෙන් හිතලා සාකච්ඡා කරලා මේක වෙනස් කරගන්න. ඒක වෙනස් කරගත්තොත් විතරයි මේ මැදිහත් වීම ඓතිහාසික එකක් වෙන්නේ. මම ස්තුතියි අප නැවත විරාමයක් ලබා ගන්නවා දැන් සම්බන්ධතාවයේ ප්‍රධාන පාලක මැදිරියට. අපි ජනාධිපතිවරයාගේ ධෝරේ නිමාකොට ඉවත් වගිය පසු රටේ තත්ත්වය ගැන මේ සාකච්ඡා කරන්න මම කැමති අපේ ජාතික ජන බලවේගයේ විධායක සභික ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාර්ය සභික නීතිඥ සුනිල් බටගල මහත්මයාට යලි අවස්ථාව ලබා දෙන්න ඔහුගේ අදහස් ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම යලි අවධාරණය කරන්න කැමති ඉස්සෙල්ලා සාකච්ඡාව වටේ ඇති වෙච්ච කාරණාවක් මම අපේ පක්ෂෙත් එක්ක කතා කරලා තහවුරු කරගත්තා. විශේෂයෙන්ම මෙන්න මේ
අග්‍රාමාත්‍යවරයා වැඩ බලන ජනාධිපතිවරයා බවට පත්වීම කියන මේ ව්‍යවස්ථාවේ තියෙන වගන්තිය ව්‍යවස්ථාවේ එසේ තිබුණත් ජාතික ජන බලවේගයේ ලෙස අපි පැහැදිලිවම විරුද්ධයි මේ අග්‍රාමාත්‍යවරයා වැඩ බලන ජනාධිපතිවරයා බවට පත්වීම සම්බන්ධයෙන්. මොකද ගෝඨා රනිල් ගෙදර යන්න කියන සටන් පාඨය හැල්ලු කරන්න අපි කිසිසේත්ම සූදානම් නැහැ කියන කාරණාව මේ වෙලාවේ කියනවා. විශේෂයෙන්ම වජිර වේවර්ධන වගේ മന്ത്രിවරයෙක් මේ ව්‍යවස්ථාවේ 37 38 යටතේ ඉල්ලා අස්සෙන්න බෑ කියන අමු පට්ටපල් බොරුවක් සමාජගත කරලා තිනවා. එහෙම කාරණාවක් ව්‍යවස්ථාවේ නැහැ. හරි පැහැදිලි මේ අග්‍රාමාත්‍යවරයා අසමත් අග්‍රාමාත්‍යවරයා ජනවරමක් නැති අග්‍රාමාත්‍යවරයා වහම ඉල්ලා අස්සෙලා ව්‍යවස්ථානුකූලව අනිත් ප්‍රවේශයට ඉඩ දී යුතුයි කියන කාරණාව මම මේ වෙලාවේ යලි අවධාරණය කරනවා. ඊට අමතරව මම මේ විශේෂ කාරණාවක් කියන්න ඕන මේ වෙලාවේ දැන් ජනබන්දන මහත්තයා කිව්වා දැන්වත් අපි හිතන්න ඕන කියලා මේව ගැන. මම ටෙරන් කැමති විශේෂ ප්‍රවේශයක් ගන්න. දැන් බලන්නකෝ මේ තනි මිනිහෙක් කරන විනාශය මේ තනි මිනිහෙක් කරන විනාශය ආවේ 1978 ව්‍යවස්ථාවේ. දැන් කොල්නාත් සිල්ල මහත්තයා කියපු කතාවත් මෙතන කිව්වා. එතකොට මේ තනි මිනිහෙක්නේ රට පාලනය කරන්නේ. ජී.ආර්. ජයවර්ධන රට පාලනය කරා. එතකොට ප්‍රේමදාස මහත්තයා, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද මහත්තයා, ඊට පස්සේ ගෝඨාභය මහත්තයා මේ වගේ තියෙන පොදු ලක්ෂණය තමයි ටරාන් මේ තනි මිනිස්සෙක් රටක් පාලනය කරනවා. මේකේ තියෙනවා තමයි කැබිනට් මණ්ඩලයක් කියලා එකක්. මේකේ තියෙනවා තමයි පාර්ලිමේන්තුවක් කියලා එකක්. මේකේ තියෙනවා අධිකරණය කියලා එකක්. නමුත් වැඩියෙන්ම මේ ව්‍යවස්ථාව යටතේ රට පාලනය කරලා තියෙන්නේ තනි මිනිහෙක්. ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට හිටිය කල්ලියක්. කැබිනට් එක නෙවෙයි කල්ලියක් හිටියා. ඒ කල්ලිය තමයි රට පාලනය කරේ. ප්‍රේමදාස මහත්තයාට කල්ලියක් හිටියා. ඒගොල්ලෝ තමයි රට පාලනය කරේ. මහින්ද මහත්තයාට එක කල්ලියක් හිටියා. කැබිනට් එකෙන් අහලා නෙවෙයි විසුම් අස්සම් කරන්නේ. හරි. ඒ වගේම තමයි මේ දැන් ඉන්න ගෝඨාභය මහත්තයාටත් රට පාලනය කරේ කැබිනට් එකත් එක්ක නෙවෙයි. පාර්ලිමේන්තුවත් එක්ක නෙවෙයි. එයාට ඉන්න වෙනම කල්ලියක්. මේ කල්ලියක් රට පාලනය කරන්න ගියාට පස්සේ තමයි ව්‍යවස්ථාවේ නැති කල්ලියක් රට පාලනය කරන්න ගිහිල්ලා වෙච්ච අලකලංචයයි මේ තියෙන්නේ. ඒ වගේම තමයි අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මේ වෙද්දී සංශෝධන 20ක් ඇවිල්ලා තියෙනවා. ඒ සංශෝධන 20 ඇතුලේ සංශෝධන දෙකක් ඇරෙන්නට තරම් අනිකුත් හැම සංශෝධනයක්ම අරගෙන බලන්න පට්ටු පෞද්ගලික අවස්ථාවාදයට කියපු සංශෝධන. එක්ක ජනාධිපතිවරයාට ඕන පරිදි නැත්නම් පක්ෂයට ඕන පරිදි කරගත්තු සංශෝධන. අරගෙන බලන්න 14 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. 4 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. ටෙරාන් පාර්ලිමේන්තුවක් අවුරුදු 6කට කල් දැම්මා. ලාම්පු කල්ගෙඩි සෙල්ලමක් ගෙනල්ලා. ව්‍යවස්ථාවට සංශෝධනයක් කරගෙන ඇවිල්ලා සෙල්ලම් වැඩක්ද? ජනවරමක් අවුරුදු 6කින් කල් දාන්න. ඒ තරම් මේ ව්‍යවස්ථාව ගෙනෙද්දි ජේ.ආර්. ජයවර්ධන කිව්වේ මොකද්ද? ගෑණියෙක් මිනිහෙක් ගෑණියක් කරන්න බැරි කතාව විතරයි කියලා. ඇත්තනේ පාර්ලිමේන්තුවක් කල් දාගත්තනේ ඉල්ලාසීමේ ලිපි සාක්ෂි දාගෙන ඉන්නේ හිටියේ. එතකොට ඒකෙන් 16ක්ම ජේ.ආර්.ගේ කාලේ ගෙනාපු. 16ක්ම නේ ඊට පස්සේ ආපු සංශෝධන. එතකොට සටන් පාඨය ආවා විධායක ජනාධිපතිවරයා රට විනාශ කරනවා කියලා. රට විනාශ කරනවා කිව්වාම ආවා ඔබ කිව්වේ 16ක් ආවා කියලානේ. 16 වෙනි සංශෝධනයක් කියලා එකක් නෑ නිකන් නාමිකව නේද තියෙන්නේ. ඔව් එකක් කියන්නේ නෑනේ. එකක් නෑනේ. ඊට පස්සේ 17 වෙනි සංශෝධනය ආවා විධායක ජනාධිපතිවරයාගේ තටු කපන්න. හරි. එතකොට තටු කපන්න ආපු යෝජනාව සම්මත වෙලා ක්‍රියාත්මක වෙන්න ගත්තා. යලි මොකද්ද උනේ? මොකද්ද ඒකේ උනේ? විධායක ජනාධිපතිවරයාගේ ධූරයේ තියෙන ඇතම් වගකීම් ව්‍යවස්ථාදායක සභාවකට ගියා. ගියාට පස්සේ යලි ඕන උනා ඒ කල්ලියට ඒ බලය අහෝසි කරලා ගන්න. 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ ඒ කියන්නේ අර මේ තීච්ඡ බලයත් අභිවාගියපු තුන් දෙපාරක් විධායක ජනාධිපති ධූරයට තරඟ කරන්න ඕනයි කියන කාරණාව ඉක්මවලා පුද්ගලික අභිලාෂයට මහින්ද රාජපක්ෂ මහත්තයාට සංශෝධනයක් කරගෙන ආවා. මැරෙනකම් ඉන්න. මැරෙනකම්ම ජනාධිපති ධූරයේ ඉන්න. ඡන්දෙ දුන්නොත්. ඔව්. එතකොට යලි ඒක කතාව සමාජගත වුණාට පස්සේ සමාජයේ කරලියක් ඇති වුණා මේකෙන් රට විනාශ වෙනවා තවත් කියලා. ඔන්න ඊට පස්සේ තමයි 19 ආ.
එතකොට 19 සම්මත වෙලා අර 17 තීච්ච වගන්ති ගොඩක් 19 තියෙනවා. 19 සම්මත වුණා. 19 සම්මත වෙලා ගමනක් යනකොට යලි 19 යට යන්න කතිකාවක් ඇවිල්ලා අර කල්ලිය යලි 20 සම්මත කරගත්තා. 20 අර 18ටත් වැඩි වගන්ති ටිකක් දාගත්තා. ඔන්න දැන් 20 නේ අපි ඉන්නේ. 20 හොඳ නෑ අග්‍රාමාත්‍යවරයා ඉල්ලාසුණා ඒකෙන් රට කෑවා කියලා කතිකාව ඇතිලා දැන් ගෙනල්ලා තියෙනවා 22 21 වෙනුවට 22 22 ගෙනාවෙත් මේ 22 17 19 තීච්ච තත්ත්වේ නෙවෙයි ඊටාම හැටි කියලා ඒ කියන්නේ 19 ප්ලස් නෙවෙයි 19 මයිනස් තියෙන්නේ මොකද මේ ගෝඨාභයට අවශ්‍ය පරිදි මොකද ව්‍යවස්ථාවක් හදනවද මෙයාට බලපාන පරිදි කියලා විවස්ථාවේ තියෙන 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සාකච්ඡා වුණේ හරි මේක සාකච්ඡා කරන්න මේ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ තරම් තියෙනවා මේ ජනාධිපතිවරයාට ඒ බලතල ෆන්ක්ෂන් කරන්න බුලා ඊගාච්චනට නෑ කියලා මොන තරම් පටු අවස්ථාවක් ඒක විතරද නරකක් තියෙන්නේ මේ නරකට තියෙන නරක ඒකෙන් 19ට වඩා වෙනස තියෙන එතන ඒක විතරද මං කියන්නේ එකක් දෙකක් මේකේ තියෙනවා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ තිබුණා විගණනය කරන්න පුළුවන් කියලා සෑම ආයතනයක්ම විගණනය කරන්න පුළුවන් ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය, ඇමති කාර්යාලය. දැන් 20න් අයින් කරා ඒක. හරි 20න් අයින් කළා 22 ගේනකොට ඒක තියෙන්නේ නැපයි. දූෂණයට එරෙහි සටන් පාටයක් නෙන්නේ. ඒක තියෙන්න ඕනේ. හැබැයි ඒ 20 තියෙන කැලේ මේකේ දාලා. ඒක හැමම තමයි. අය සංශෝධනය කරතේ. මං කියන්නේ ඒක සංශෝධන සහිතව ගේන්න ඕනේ එක. මං කියන්නේ එතකොට මොකක්ද සංශෝධනය? මම කියන්නේ ඒ වගේ කරුණු රාශියක් මේ පේරාදෙණි විශ්වවිද්‍යාල ළමයි හැදුවා. ඇත්තරම මරු සංක්ෂිප්ත වර්තාවක් කියන්න වෙලාවක් නෑ මට විනාඩි 7යිනේ දෙන්නේ. නෑ මම බැලුවේ දැන් ඔබතුමාගේ විග්‍රහ ගණන් එද්දී එතනත් සිහිපත් කළා. දැන් අපි කිව්වොත් 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගෙන අවස්ථාවේ ජනාධිපතිනිය හිටියේ චන්ද්‍රිකා මැතිණිය. අගමැති රත්නසිරි වික්‍රමනායක මහත්මයා. හැබැයි විපක්ෂයෙන් ලොකු උත්සාහයක් අරගෙන තමයි මේ 17 වෙනි සංශෝධනය ගෙනාවේ විපක්ෂ ናයක රනිල් වික්‍රමසිංහ මහත්මයා හිටියේ. ඒතර ඔබතුමාගෙන එක්තරා කල්ලියක් නැවත මේ 17 අයින් කළා 18 ගෙනාවා. ඒ කල්ලිය තමයි මම හිතන්නේ ඔබතුමා කියන සම්පූර්ණ බාකියෙන් බක මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළු කණ්ඩායම. ඊට පස්සේ නැවත රනිල් වික්‍රමසිංහ මහත්මයා බලයට එනවා යහපාලන ආණ්ඩුව. යහපාලන ආණ්ඩුව තුළ තමයි 19 වෙනි සංශෝධනය ඉන්නේ. හරි එතකොට ඒ යහපාලන ආණ්ඩුව බිඳ වැටෙනවා. නැවත එනවා රාජපක්ෂ මහතුරුගේ කණ්ඩායම. ඒ කට්ටිය 19 සාදු ලක්ෂණ නැති කරලා 20 කියනවා. 20 කියනවා. දැන් ආය මේ කෙටි කාලයකට අග්‍රාමාත්‍ය ධූරයට පත් වෙන රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒ කෙටි කාලෙත් 22 කියනවා. ඔව්. 19 පොඩ්ඩක් අඩුව ඇතුළේ. ඒ මේක පේනවනේ ව්‍යවස්ථාව පැත්තෙන් බැලුවාම රාජපක්ෂවරුන්ට වඩා වික්‍රමසිංහ මහත්මයා පොඩි ඉස්සරහින් ඉන්නවා කියලා. රාජපක්ෂවරුන්ට වඩා වික්‍රමසිංහලා ඉස්සරහින් ඉන්නවා කියලා. නෑ අපි විතර නෑ මම ඒ කාරණා විතරයි. ඒ කාරණා විතරයි. මම කියන්නේ ඒකනේ වික්‍රමසිංහලාට ආපු බලයන් මම කිව්වේ ඒ කාරණා විතරයි. වික්‍රමසිංහ ජනාධිපති උනේ නැහැ. දැන් දවසකටද කොහෙද ජනාධිපති වෙන්නේ යනවා. හරිද? කියන්නේ ඒගොල්ලෝ ජනාධිපති ධූරේ හිටියේ නෑනේ. ජනාධිපති ධූරේ බලයේ විවේ රාජපක්ෂවරුන් සහ ඊට අදාළ කල්ලියක් නේ. මම කියන්නේ හැදුවේ ජනරන්ජන අපි කවුරුත් එකතු වෙලා මේ කෙහෙමල් ව්‍යවස්ථාව පැත්තකට දාලා මේක අයින්ම කළා දාලා මේ රටට ගැලපෙන මේ රට තනි පුද්ගලයා වෙනුවට කැබිනට් මණ්ඩලය රට පාලනය කරන පාර්ලිමේන්තුව රට පාලනය කරන අධිකරණයට වග කියන පාලනයක් අපි ඇති කරගමු. ඒ සඳහා තමයි අත් වශයෙන්ම අපි ජාතික ජන බලවේගයේ විදිහට සියලු කරුණු කාරණා සාකච්ඡා කරන්නේ එක කාරණයක් ජනතාව පාලනයට හවුල් කරගන්න පාලනයක් අපි හදමු. එහෙම නැති තාක්කල් මේ විනාශය ඉස්සරහටත් වෙනවා. අපි ජාතික ජන බලවේගය ෆෝම් කරලා තියෙන ප්‍රතිපත්ති මාලාව තියෙන්නේ පාලනය කරන්නේ ජනතාවත් එක්ක. ජනතාවත් එක්ක බද්ධ වෙච්ච පාලනයක් ඔබට අවශ්‍යයි නම් ඒක ජනතා ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇස්සේ ඒක තියෙනවා. ඉතින් ඒක නිසා ටෙස්ට් කරලා නැත්නම් අපිව විතරයිනේ ටෙස්ට් කරලා බලමු. අපිව ටෙස්ට් කරලා බලන්න. බොහොම ස්තුතියි මම කැමති අපේ අනිද්දා පුවත්පතේ කට්ටු නීතිඥ කේඩබ්ලිව් ජනරන්ජන මහත්මයාට අවසන් වශයෙන් අදහස් ඉදිරිපත් කරන්න ඉඩ ලබන්නේ. ඔව් මම හිතන්නේ ටිකක් අපි තාම වැදගත් තැනක මේ වැඩේ අවසන් වෙන්නේ. ඒ කියන්නේ අපි පහුගිය 9 වෙනිදා හැම මාසෙම 9 වෙනිදා සිදුවෙච්ච සිදුවීම් වල හරහා යමින් අපි දැන් ඇත්තටම ඊළඟට මොකද්ද කරන්න ඕන කියන එක ගැන දල අදහසක් තියෙනවා.
එතකොට අර අපේ සුනිල් වටකල මහත්මයා කියපු විදිහටම අපි දැන් මේකෙන් තීරණාත්මක විදිහට මේ උගුලෙන් ගැලවෙන්න අවශ්‍යයි. ඒකෙදී අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන කතාව මම හිතන්නේ කාටවත් මගහැරලා යන්න බෑ. මම අර ඉස්සෙල්ලා කිව්වේ ඇත්තටම අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදන එක අර ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති මේ නීතිඥ රොමේෂ් සිල්වා මහත්මයාට තමන්ගේ නඩුවලට පෙනී හිටපු නීතිඥවරුන් පිරිසක් දාලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හිටුම්පත් කරා වගේ තැනකට යන්නේ නැතිව අවශ්‍ය නම් අපිට පුළුවනි දැන් මේ වෙනකොටත් එක්කහුව වෙලා තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා හිටුම්පත් පිළිබඳ සාහිත්‍ය ඒ ටික එක්කහුව කරලා අපිට මේ වැඩේ පටන් ගන්න. මේක ප්‍රායෝගිකව කරන්න පුළුවන් විදිහක් ගැන මම හිතන්නේ ඔය නොඑක් අවස්ථාවල අදහස් පළ වුණා. එකක් තමයි දැන් මේ දේශපාලන පක්ෂ පොදු එකඟතාවක් ඇවිල්ලා තියෙනවානේ මේ අර්බුදය කිසියම් ආකාරයකට උත්තරයක් ලෙස මේ සාකච්ඡා මාලාව ඉදිරියට ගෙන යා යුතුයි. එකඟව පොදු න්‍යාය පත්‍රයක් යටතේ මේ මොහොතේ වැඩ කළ යුතුයි. ඒ වගේම අර සුනිල් කියපු විදිහටම මහ ජනතාව කොහොමද මේ පාලනයට සහභාගී කරවා ගන්නේ කියන එක ගැන අපි ව්‍යුහයන් හදන්න ඕන, ක්‍රමවේදයන් හදන්නට අවශ්‍යයි. ඒක කරලා මේ සාකච්ඡාවම දියුණු කරගෙන ගිහිල්ලා මම නම් අදහස් කරන්නේ ඊළඟ මහමැතිවරණයට යන්න පුළුවන් නම් මම ඒකෙදි කැමති මහාචාර්ය ජයදේව උයන්ගොඩ පළ කරපු අදහසකින් මේක අවසන් කරන්නට එරන් ඔහු කියන්නේ දැන් එකඟතාවක් ඇති කරගන්න දේශපාලන පක්ෂවල විශේෂයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂවල ඊළඟ මහා මැතිවරණයකට යනකොට අපි පොදු න්‍යාය පත්‍රයක් මූලික වශයෙන් අපි කියනවා. උදාහරණයක් ලෙස විධායක ජනාධිපති ක්‍රමය අපි අහෝසි කරනවා. අපි මැතිවරණ ක්‍රමය මෙන්න මේ විදිහට වෙනස් කරනවා. ඒක මේ දැන් මේ සාකච්ඡා මාර්ගයෙන් ගිහිල්ලා අපිට එකඟ වෙන්න පුළුවන් දේවල්. ඒකට අපිට කල් තියෙනවා. එහෙම ගිහිල්ලා සෑම දේශපාලන පක්ෂයක්ම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන වලට ඇතුළත් කරන්න මෙන්න මේ මූලික කාරණා. ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් නෙමෙයි. හැබැයි එකඟ වෙන්න පුළුවන් මූලික කාරණා ටික. එතකොට කවුරු දින්නත් සමූහයක් වශයෙන් වැඩ කරත් අවසානයේදී ජනවරම ලැබෙන්නේ ඒ පොදු න්‍යාය පත්‍රයට. ඔහු සමාන කරනවා ඒක අර 1970 සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් කැඩෙන්න රාජ්‍ය මන්ත්‍රණ සභාවට පුළුවන් ද සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව ගිහිල්ලා අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරන්න කියන ප්‍රශ්නේ ආපු වෙලාවේ ඒගොල්ලෝ අනුගමනය කරපු දේ තමයි 1970 ජූලි මැතිවරණයේදී කිව්වා අපි සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් කැඩී වෙන්න අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදනවා. ඒකට ලැබිච්ච ජනවරම පාවිච්චි කරලා අපි හොඳින්ම දන්නවා අර රාජකීය විද්‍යාලයේ නවරංගහලේදී සියලුම පාර්ලිමේන්තුවේ හිටපු දේශපාලන පක්ෂ වාඩි වෙලා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් වෙලා කිටුම්පත් කරගෙන ගියා. එතකොට අර ව්‍යවස්ථාමය උගුලකින් මිදෙන්න ජනවරම පාවිච්චි කරපු දෙයක් අවස්ථාවක් හැටියට ඒක පෙන්වන්න පුළුවන්. ඒ වගේම මන්නම් කියන්නේ අපිටත් පුළුවන් දැන් ඒ වගේ දෙයක් අත්හදා බලන්න ඊළඟ මහමැතිවරණයට යනකොට විපක්ෂයේ සියලු ප්‍රගතිශීලී දේශපාලන පක්ෂ හොඳයි අපි අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා මෙන්න මැතිවරණ ක්‍රමය මෙන්න මූලික අයිතිවාසිකම් වල මෙන්න මේ දියුණු දේවල් ඇති කරනවා සමාජ ආර්ථික සංස්කෘතික අයිතිවාසිකම් අපි ඇතුළත් කරන ඒවා බලාත්මක කරනවා බලතල බෙදා හදා ගැනීම සුළුතර ජාතීන් සමග දැන් පළාත් සභාව කියන එක අකර්මණ්‍ය කරලා දාලා තියෙන උවමනාවෙන්ම ඒ මිනිසුන්ගේ අයිතිවාසිකම් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ මේ බලය විමද්දගත කිරීම වඩාත්ම පරිපූර්ණ සහ අර්ථවත් කරන්න පුළුවන් මොන ක්‍රමයකටද මේ ආදී ලෙස මූලික රාමුවක් හරිගස්සගෙන මැතිවරණයකට ගියොත් එහෙම ඒ ලැබෙන ජනවරමෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන් එතනින් එහාට නීත්‍යානුකූලව ගමන් කිරීම සඳහා. ඉතින් මේවා දැන් මේ එක අදහසක්. තවත් අදහස් තියෙන්න පුළුවන් දේශපාලන පක්ෂවල ඒ සියලු දේවල් වල අවසානයේ විය යුත්තේ මේ ඓතිහාසික මහජන නැගිටීම මහජනයා විසින් ඉදිරියට ගෙන ආපු මේ දේශපාලන බලපෑම වඩාත් අර්ථවත් ඵලදායක සහ ජයග්‍රහණයකින් කෙලවර කරගන්නේ කොහොමද? බොහොම ස්තුතියි අද අපි සාකච්ඡා කළේ ජනාධිපති ධූරයේ හැර ගියමින් පසු රටේ තත්ත්වය පිළිබඳව අපගේ ආරාධනයේ පරිදි මේ සාකච්ඡාවට පැමිණි ජාතික ජනබලවේගයේ විධායක සභික ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික නීතිඥ සුනිල් වටගල මැතිතුමාට වගේම අනිද්දා ජාතික පුවත්පතේ කට්ටු නීතිඥ කේ.ඩබ්ලිව් ජනරන්ජන මැතිතුමාටත් අප ස්තුතිවන්ත වෙනවා මේ සාකච්ඡාව හරවත්ගෙන යන දායකත්වය පිළිබඳව මැදිනාටම සුවදායක රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් අද ජනහඬින් සමගන්න